पूजनीय මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි මේ හැමදෙනාම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් උමනාවෙන් ලෝතර බුදු පියාණන් වහන්සේ සසර දුක්ගිනි නිවාලීම පිණිස අපිට දේශනා කරන්නට යෙදුණු සද්ධර්මයේ ශ්‍රවණය කරගන්නට අදහස් කරගෙන තමන්ගේ ජීවිතයේ නොයෙකුත් වැඩ කටයුතු පසකින් තබලා මේ අවස්ථාවේදී සූදානම් වෙලා ඉන්නේ. අපි පසුගිය දිනවල සාකච්ඡා කරගෙන ආවා සබ්බාසව සූත්‍රය. බුදුරජාණන් වහන්සේ අපිට ආශ්‍රව ධර්මතා පිළිබඳව දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මයේ මාර්ග සත්‍ය පිළිබඳ වඩාත් විවරණයට ලක් වෙන සබ්බාසව සූත්‍රය අපි සාකච්ඡා කරගෙන ආවා. ඒකෙදි මූලික වශයෙන්ම අපි ආශ්‍රව ධර්මතා කියන්නේ ආශ්‍රව කියන්නේ මොනවද කියන එක පිළිබඳව කතා කරලා පහුගිය දිනේදී සාකච්ඡා කළා. ආශ්‍රව ධර්මතා ප්‍රහාණය කරනකොට මේ ආශ්‍රව ඔක්කොම එකම විදිහට ප්‍රහාණය කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ සඳහා විවිධ ක්‍රමවේද විවිධ උපක්‍රම තියෙනවා. මේ දේවල් තුලින් තමයි අපිට ආශ්‍රව ධර්මතා ප්‍රහාණය කරන්නට පුළුවන් කියලා කතා කළා. ඒකෙදි අපි පළවෙනියටම කතා කළා ආශ්‍රව ධර්මතා දුරු කරගන්න යෝනිසෝ මනසිකාරය අවශ්‍ය වෙනවා. අයෝනිසෝ මනසිකාරය දුරු කරලා යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි කියන කාරණා දෙක පිළිබඳව කතා කරනකොට අපි මතක් කළා යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ලොකු භාජනයක් කියලා. ලොකු ප්‍රමාණයෙන් විශාල ටිකක් ලොකු භාජනයක් යෝනිසෝ මනසිකාරය. එතකොට මේ ප්‍රමාණයෙන් ලොකු භාජනයේ ඇතුළත තියෙනවා තවත් භාජන. ලෝකේ යෝනිසෝ මනසිකාර ගොඩක් තියෙන්නට පුළුවන්. යෝනිසෝ මනසිකාරයේ ලක්ෂණ එක එක විදිහට බෙදලා දක්වන්න පුළුවන්කම තියෙනවා. යෝනිසෝ මනසිකාරය කොටස් දෙකකින් විස්තර කරනකොට මහා චත්තාරීසක සූත්‍රය බොහොම වැදගත් වෙනවා. චත්තාරීසක සූත්‍රයේදී දර්ශනේ නැතිනම් සම්මා දිට්ඨිය දෙකට බෙදලා දක්වනවා. සම්මා දිට්ඨි මහං භික්ඛවේ ද්වයං මදාමි. සම්මා දිට්ඨිය දෙකක් කොට දේශනා කරනවා. එකක් ලෞකික සම්මා දිට්ඨිය, අනිත් එක ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨියක් තියෙනවා, ලෝකෝත්තර සම්මා දිට්ඨියක් තියෙනවා. ලෞකික සම්මා දිට්ඨිය අනුව ගියපු යෝනිසෝ මනසිකාරයක් තියෙනවා නම් අන්න ඒ යෝනිසෝ මනසිකාරය සහ ලෝකෝත්තර ධර්මයට විතරක් වෙන යෝනිසෝ මනසිකාරයක් තියෙනවා නම් ඒ යෝනිසෝ මනසිකාරයයි කියලා අපිට යෝනිසෝ මනසිකාරයත් මේ දිට්ඨිය අනුව දර්ශනීය අනුව දෙකට බෙදලා දක්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකේ ලක්ෂණය තමයි එක යෝනිසෝ මනසිකාරය විස්තර කරනකොට අපි එදා මතක් කළා නූපන් අකුසල් දුරු කරන්නත් නූපන් අකුසල් නූපදවා ඉන්නත් උපන් අකුසල් දුරු කරන්නත් ඒ වගේම නූපන් කුසල් උපදවන්නත් උපන් කුසල් වැඩි දියුණු කරන්නත් පුළුවන් විදිහේ යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. ඊට පස්සේ අනිත්‍ය යෝනිසෝ මනසිකාරයක් තව පරයයකින් අපි කතා කළා උපන් ආශ්‍රව දුරු කරන්නත්
ඒ වගේම නූපන් ආශ්‍රව නූපදවා ඉන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයකුත් අපි කතා කළා. එතකොට දැන් මෙතනදී ආශ්‍රව ධර්මතා දුරු කරන විදිහේ යෝනිසෝ මනසිකාරයක් සහ කුසල ධර්මතාවයේ මත පදනම් වුණ යෝනිසෝ මනසිකාරයයි දෙකක් තියෙනවා. මේ යෝනිසෝ මනසිකාරයේ කුසල ධර්මතාවයේ නූපන් කුසල් උපදවන්නත් උපන් කුසල් වැඩි දියුණු කරන්නත් පුළුවන් වෙන්නේ මොන විදිහකටද? ඒ ටික සම්පූර්ණම ආශ්‍රව පැත්තෙන් කතා කරන්නේ නැහැ. එතනදී යෝනිසෝ මනසිකාරයේ කතා කරනකොට එතනදී ආශ්‍රව පැත්තෙන් කතා කරන්නේ නැහැ. අපි ගත්තොත් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව හෝ මේ වගේ කමඨහනක් ගත්තොත් මේ කර්මස්ථානය ලෞකික වශයෙන් වැඩෙන, එහෙම නැතිනම් පුද්ගල භාවයේ තුල වැඩෙන කමඨහනක්. ගොඩක් දිනෙක අහන ප්‍රශ්නයක් මෛත්‍රී භාවනාව කරනකොට මම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියනකොට මේ ආත්ම සංඥාවනේ අපි වඩන්නේ. මේ මම ඉන්නවා කියලානේ හැම වෙලාවකම වඩන්නේ කියලා. එතකොට නමුත් මේක ලෞකික සම්මා දිට්ඨියට අදාළයි. ආශ්‍රව ධර්මතා දුරු වෙන්නේ නැහැ. ආශ්‍රව ටික මත තමයි මේක දුවන්නේ. ආශ්‍රව ටික මත දුවන්නේ. ආත්මයක් තියෙනවා, පුද්ගලයෙක් ඉන්නවා, සත්පුද්ගල භාවයේ මත නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, සැපවත් බව බලාපොරොත්තු වෙන එක මේක සම්පූර්ණම ආශ්‍රව මත දුවන දෙයක්. එතකොට මේ යෝනිසෝ මනසිකාරය හැඳින්නුවේ නැහැ නූපන් ආශ්‍රව දුරු කරන්න, උපන් ආශ්‍රව දුරු කරන්නත්, නූපන් ආශ්‍රව නූපදවා ඉන්නත් හේතු වෙන යෝනිසෝ මනසිකාරයක් කිව්වේ නැහැ. ඒ යෝනිසෝ මනසිකාරය අකුසල් දුරු කරන පැත්තෙන් ලෝභ දේශ මොහ, අලෝභ දේශ අමෝහ කියලා හේතු හයක් තියෙනවා. ලෝභ දේශ මොහ, අලෝභ දේශ අමෝහ. දැන් ලෝභ දේශ මොහ, අලෝභ ආදේශ අමෝහ කියන මේ හේතු හයම පිහිටලා තියෙන්නේ කොහෙද? ආශ්‍රව ටික මත. ලෝභ දේශ මොහයි, අලෝභ ආදේශ අමෝහයි මේ හේතු ටික පිහිටලා තියෙන්නේ ආශ්‍රව ටික මත. අපිට කුසලයක් කරන්න පුළුවන්ද දානයක් දෙනවා කියලා හිතන්න. දෙන්න දෙයක් හම්බෙන්නේ නැත්නම්, දෙන්න පිළිගන්නන්න කෙනෙකුත් නැත්නම් ඒ මානසික මට්ටමට කුසලයක් කරන්න පුළුවන්කම නැහැ. දන් දෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට දන් දෙනවා කියන එක තුල තියෙනවා දානේ ඇත්ත වෙලා, දෙන්නත් ඇත්ත වෙලා, පිළිගන්නන කෙනත් ඇත්ත වෙලා. අපි කියනවා නම් අවිද්‍යාව මත පිහිටලා තමයි දානේ දෙන්නේ. දානේ දෙන්න පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව, භව තණ්හා කියන මේ කාරණා දෙකම නැත්තම් නිකාන්ති තණ්හා, අවිද්‍යාව කියන මේ දෙකම කුසල් සිතේ යෙදෙනවා. ඇත්ත නොදන්නාකමත් ඒ වගේම නිකාන්ති තණ්හාව අරමුණේ ඇත්ත නොදන්නාකම නිසා අරමුණ උපාදාන කරගෙන ඇලෙන ගතිය හැම කුසල් සිතකම තියෙනවා. කුසල් සිතේ අකුසල් චෛතසික නොයදුනාට නිකාන්ති තණ්හාව සහ අවිද්‍යාව කියන ධර්මතා දෙක යෙදෙනවා. මෝහයේ චෛතසිකයක් විදියට යෙදෙන්නේ නැහැ. නමුත් අවිද්‍යාව හේතු වෙනවා. ඒ කුසලයේ කරන්න පුළුවන් අවිද්‍යා ආශ්‍රවයේ මත පිහිටලා. අවිද්‍යා ආශ්‍රවයේ හේතු කරගෙන. ඒක නිසා එතනින් කියන්නේ නැහැ නූපන් ආශ්‍රව නූපදවා ඉන්නත්, උපන් ආශ්‍රව දුරු කරන්නත් යෝනිසෝ මනසිකාරයේ හේතු වෙනවා කියන තැන එතනින් විග්‍රහ කරන්නේ නැහැ. හැබැයි දර්ශන භූමියේ යෝනිසෝ මනසිකාරය ගැන කතා කරනකොට අපි යෝනිසෝ මනසිකාරය ගැන කතා කළා තැන් දෙකකින්. එකක් තමයි මුලින්ම කතා කළා යෝනිසෝ මනසිකාරයක් ගැන සූත්‍රේ පටන් ගන්න තැනදීම අපි කතා කළා යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි අසෘතව පෘතජ්ජන භාවයේ දුරු කරගන්න හේතු වෙන යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. එතකොට අන්න ඒ යෝනිසෝ මනසිකාරය හැම වෙලාවකදීම කුසල ධර්මයන් ගැන යෙදුණු යෝනිසෝ මනසිකාරයක් වෙනවා.
ඒ වගේම දර්ශන භූමිය ගැන කතා කරනකොට ආශ්‍රව ධර්මතා නූපදවා ඉන්න මට්ටම ගැන කතා කරනකොට ඒ යෝනිසෝ මනසිකාරය විදර්ශනා ප්‍රතිසංයුක්ත ජාති ක්ෂය කිරීම පිණිස පවත්නා නැතිනම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතින යෝනිසෝ මනසිකාරය. එතකොට ඒ යෝනිසෝ මනසිකාරය හැම වෙලාවකදීම දෙයක් ඇති බවට ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අතන යෝනිසෝ මනසිකාරය හැම වෙලාවකදීම දෙයක් ඇති බවට ගෙනල්ලා දෙන තැනින් තමයි නවත්තන්නේ. රූපේ තියෙනවා, තියෙන නිසා තමයි රූපේ අරමුණු කරගෙන පින්කම් කරන්න පුළුවන්කම තියෙන්නේ. රූපේ තියෙනවා, තියෙන රූපේ අරමුණු කරගෙන තමයි අකුසල් කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ විදිහට යෝනිසෝ මනසිකාරය අපිට දෙපැත්තකට බෙදලා දෙපැත්තකින් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මූලික වශයෙන් මේ ටික තමයි අපි එදා දවසේදී කතා කරන්නට යෙදුණු කාරණා ටික. ඊට පස්සේ අපි කතා කළා යෝනිසෝ මනසිකාරය වඩන්නේ නැතුව මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකර නොමෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන කෙනාට උපදිනවා ආශ්‍රව ධර්මතා නූපන්න ආශ්‍රව වැඩෙනවා, උපදිනවා උපන්න ආශ්‍රව පවඩ්ඩන්ති වැඩෙනවා. මෙහෙම වැඩෙනකොට අපි කිව්වා දිට්ටි වලටපත් වෙනවා. මොකද්ද දිට්ටි? අහෝසින්නුකෝ අහං අතීත මද්දහන. මම අතීතයේ හිටියද කියලා පත් වෙනවා. අතීතේ මොකෙක් කියලා කොහොම ඉන්නේ නැද්ද කියලා හිතෙනවා. අපි අතීතය ගැන සැක කරන බවක් තියෙනවා නම්, අතීත අන්තයට බැසගත් බවක් තියෙනවා නම්, අපේ පෙර ජීවිතය ගැන හරි සසරේ කොහොම වෙලා ඉන්නේ නැද්ද කියන එක තුල හරි අපිට මානසිකාරයක් තියෙනවනේ. අපි කොහෙන් ආවද දන්නේ, කොතෙන්ට යන්න ඉන්නවද දන්නේ කියලා මානසිකාරයක් අපිට තියෙනවා. මේ මානසිකාරය හැම වෙලාවකදීම කුමක් නිසා ඇති වෙන දෙයක්ද? නොමෙනෙහි කළ යුත්ත මෙනෙහි කරන නිසා, මෙනෙහි කළ යුත්ත නොමෙනෙහි කරන නිසා ඇති වෙන මානසිකාරයක්. එතකොට මේ විදිහට අපි මෙනෙහි කරනවා කියන එක තුල දැන් මේ තුන් කාලය තමයි අපි තුන් කාලයට අනුව මෙනෙහි කරන්නේ. අපිට හිතන්න අතීත අන්තයේ තියෙනවා. මේ ගිය මොහොතේ ඉඳලා අනන්ත සසරක් යනකම් අපිට අතීත අන්තය මතක් කරන්න පුළුවන්. ඊළඟ තප්පරයේ ඉඳලා අනාගතේ භව ගානක් යනකම් අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. කප්පානි සත සහස්සානි සංඝෙදින්නම් නනස්සති. කල්ප ලක්ෂයක් ගියත් සංඝය උදෙසා දුන්න දෙයක විපාක ඉවර වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට කල්ප ලක්ෂයක් ප්ලෑන් කරලා තියෙනවා කුසලයේ. ඇයි? අපිට මේ භව සංඥාව තමයි ඒ තුල තියෙන්නේ. ලෞකික සම්මාදිට්ඨිය, කම්මස්සගත සම්මාදිට්ඨිය, කර්මයේ කර්මඵලය අදහන නුවණ. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව ඒක බොරුවක්. ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව ඒක බොරුවක්. හැබැයි බොරු කියලා මේ වර්ධවා ගන්න එපා, මේ කරන්න එපා කියලා නෙමෙයි මේ කිව්වේ. නැතිනම් මම දානේ වලක් උප අකුසලයක් සිද්ධ කරගත්තා වෙනවා. ඒකෙන් කියන්නේ කුසල් පැත්ත කරන්න එපා කියන එක නෙමෙයි. මොකද අපිට අකුසලේ නොකර ඉන්න පුළුවන්. අකුසලේ නැති කරලා අකුසලේ නොකර ඉන්න පුළුවන්. කුසලේ නැති කරන්න කියලා හිතන එකම මෝහය, ඒකමයි අකුසලේ. ඒක නිසා අපිට පුළුවන් අකුසලේ නතර කරලා කුසලයේ යෙදෙන්න පුළුවන්. කුසලයේ යෙදෙන ගමන් ලෝකෝත්තර ඥාන දර්ශනීය උපදවා ගන්න. ඒ කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය උපදව ගන්න. දැන් අපිට මේ සූත්‍රයෙන් ඒකයි මේ පැහැදිලි කරන්නේ. ලෞකික සම්මා දිට්ඨිය උපදව ගන්න. එහෙම නැතිනම් යෝනිසෝ මනසිකාරය ඉස්සෙල්ලම යෝනිසෝ මනසිකාරය උපද්ද ගන්න. යෝනිසෝ මනසිකාරය උපද්දගෙන කුසලයේ හිත පිහිටවන්න. ඊට කුසලයේ හිත පිහිටව ගත්ත කෙනාට පුළුවන් ආශ්‍රව ධර්මතා දුරු කරන විදිහට යෝනිසෝ මනසිකාරය පවත්වන්න. එතකොට කෙනෙක් හිතනවා නම් කෙලින්ම ආශ්‍රව ධර්මතා දුරු කරන විදිහේ යෝනිසෝ මනසිකාරයේ විතරක් පවත්තලා කුසලයක් නැති කරන්න ඕනේ කියන එක හිතනවා නම් ඒකමයි අයෝනිසෝ මනසිකාරය.
එතකොට දැන් මේ තුන් කාලයේ පිළිබඳව අනාගතය ගැනත් හිතනවා. ඒ වගේම වර්තමානය ගැන. දැන් කොයි ආත්ම භාවය? දැන් කවුද පුද්ගලයා? දැනුත් සැකසහිතයි පුද්ගල භාවයේ තුල. එතකොට අතීත අනාගත දෙකට වැඩිය හරිනම් අපි වර්තමානයේ තමයි හැම වෙලාවකදීම සැක කරන බව තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට දැන් අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලයේ පිළිබඳවම අපිට මඤ්ඤණා කරන්න පුළුවන් කියලා කියන එකට කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අපිට හිතන්න පුළුවන්කම තියෙනවා අතීතෙ මෙහෙම ඉන්න ඇති මෙහෙම වුණා. ඊට පස්සේ අනාගතයට මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියලා අපිට ඒ ඔස්සේ තණ්හාව ඇති කරගන්නත් පුළුවන්. දිව්‍ය ලෝකෙක ගිහිල්ලා මෙහෙම ඉන්න පුළුවන්. කුසල් කරලා මෙහෙම වගේ ආත්ම භාවයකටපත් වෙන්න පුළුවන් කියලා අපිට ඒ වගේ තැනක් අරමුණු කරගෙන ඉන්න පුළුවන්. එතකොට දැන් සම්පූර්ණව මේ ටික ආශ්‍රව මත පතිත වෙලා ආශ්‍රව මත යන කාරණා ටිකක්. තස්ස එවං අයෝනිසෝ මනසිකරෝතෝ චන්නං දිට්ඨීනං අඤ්ඤතරා දිට්ඨි උප්පජ්ජති. අන්න ඒ විදිහට මෙනෙහි කරන කෙනාට චන්නං දිට්ඨීනං අඤ්ඤතරා දිට්ඨි උප්පජ්ජති. දිට්ඨි හයක් තියෙනවා. මේ දිට්ඨි හය අතුරින් එක දිට්ඨියක් හරි උපදිනවා පවතිනවා. අත්තිමේ අත්තාති වාස්ස සච්චතෝ තේතු දිට්ඨි උප්පජ්ජති. මට ආත්මයක් තියෙනවා කියලා අත්තිමේ අත්තාති ආත්මයක් තියෙනවා කියලා සත්‍ය වූ ධ්‍රුව වූ පවත්නා ආත්මයක් තියෙනවා කියලා දිට්ඨියක් යාට උපදිනවා. අපිට යම් සංඥාවක් තියෙනවා නම් දැන් අපිට ආත්ම භාවයක් තියෙනවා පවතින සසරෙන් සසරට යන නිට්ටය වූ ආත්ම භාවයක් තියෙනවා. ගොඩක් වෙලාවට අපිට මේ තියෙන ගතිය මේ කියන්නේ. ඒ කියන්නේ පුද්ගල භාවයෙන් හම්බෙනවා. මේ ඉස්සරහා ඉන්න කෙනා මෙතන පුද්ගලයා ජීවත් වෙනවා. ඊට සාපේක්ෂව මෙහි පුද්ගලයා ජීවත් වෙනවා. එතකොට මම ඉන්නවා තව කෙනෙක් ඉන්නවා. මේ දිට්ඨිය බැස ගන්නවා. මේ දිට්ඨිය පිහිටුනාට පස්සේ අපිට කොච්චර කිව්වත් ඇත්ත පේන්නේ නැහැ. පුද්ගල භාවයේම තමයි ඇසුරු වෙන්නේ. අපිට ඒකයි මාර්ගයේ කොච්චර පැහැදිලි කරන්න හැදුවත් නෑ තව අය ඉන්නවා කියලා සජීවී බව තුළ අපිට පිහිටා හිටින්නේ. සමහර වෙලාවට අජීවී දේ දකින්න ලේසි. සතර මහා ධාතු හරි කිව්වා ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ සජීවී දේ දකින්න ගියාට පස්සේ ලේසි නෑ. හෙට මෙහෙට යනවා කතා කරනවා. දැන් අපිට එතන හිතෙනවා පුද්ගලයෙක් ඉන්නවම තමයි ආත්ම භාවයක් තියෙනවම තමයි කියලා අපිට හිතෙනවා. එතකොට මේ ශාස්වත දෘෂ්ටිය ශාස්වතයි කියලා කියන්නේ ඇති බවට හම්බෙනවා. ශාස්වතය කියන එක ඒකාන්ත අකුසලයක් නෙමෙයි. ශාස්වතය ඒකාන්ත අකුසලයක් කොට පනවන්නේ නැහැ. මොකද ඇති බව නිසා තමයි මිනිස්සු පින් කරන්නේ. ඒක නිසා ශාස්වතය ඒකාන්ත අකුසලයක් නෙමෙයි. උච්ඡේදය ඒකාන්ත අකුසලයක්. ඒ උච්ඡේදයට ගියපු කෙනා කුසල අකුසල් කරන්න යන්නේ නැහැ. ඒ භෞතිකවාදී අදහස් කියලා කියන්නේ අපි. භෞතිකවාදී අය ගැන කතා කරන්නේ කෙලින්ම උච්ඡේදවාදී අදහස්. ඒ කියන්නේ මේකේ පැවැත්මක් නැහැ. මේ අවුරුදු 50 60 හිටියා. මෙතනින් මැරිලා ගියා. මෙතනින් පස්සේ දෙයක් නැහැ. මෙතනින් ඉවරයි. ඉතින් එයාට මේ ඉන්නකම් ඕන දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. උච්ඡේදවාදය. එතකොට ශාස්ත්‍ර උච්ඡේදවාදයකුත් තියෙනවා. ඒ කියන්නේ ශාස්ත්‍රය අසුරු කරගෙන ගිය උච්ඡේදවාදයක්. ඒ කියන්නේ මක්කලි ගෝසාල කිව්වේ සතර මහා ධාතු ගැන කිව්වා. මේ ඉන්න පුද්ගලයා සතර මහා ධාතු, පිහියක් සතර මහා ධාතු, පිහියක් යනවා සතර මහා ධාතු වශයෙන් සතර මහා ධාතුව කියයි. කෙනෙක් මරුව වෙන්නේ නෑ. සතර මහා ධාතු වශයෙන් සතර මහා ධාතුව ගියා කියලා කෙනෙක් මරුව වෙනවද? නෑ. ඉතින් මේ ලෝකේ එහා කෙලවර ඉඳලා අනිත් කෙලවරට යනකම් මස් ගොඩක් ගහගෙන ගියා අකුසලයක් නැහැ කිව්වා. ඉතින් එයා ඒක බොහොම ලස්සනට තර්කානුකූලව පැහැදිලි කරලා පෙන්වනවා. දැන් ඉතින් ඇත්තනේ මේ ශාසනෙත් උගන්වනවා සතර මහා ධාතුව, ඒතනත් උගන්වනවා සතර මහා ධාතුව. ඒ කාලේ අයත් කිව්වා අද කියන දේ මේ කියන්නේ ඒකම තමයි කියලා. මේ කියන්නේ ඒකම තමයි කියලා කිව්වා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
වෙන එක දෙයකටවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ. නමුත් එක තැනකදී දේශනා කරනවා මක්කලී ගෝසාල කියන්නේ මාළු අල්ලන කෙමනක් වගේ කියනවා. ඒ කියන්නේ සත්‍ය ඇතුළට යනවා විතරයි එළියට එීමක් නැහැ කියන. ඒ දෘෂ්ටියෙන් ඇතුළට ගියොත් ආයේ එළියට එීමක් නැහැ කියනවා. ඉතින් අන්න ඒ වගේ දෘෂ්ටිවාද පදනම් වෙන්නේ හැම වෙලාවකදීම ආත්ම භාවය අනුව. දැන් ඉන්න පුද්ගලයා තමයි නැහැ කියන්නේ යන්නේ. එතකොට අත්තිමේ අත්තාති චාස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි උප්පජ්ජති මගේ මේ ආත්මයක් තියෙනවා පුද්ගලයෙක් ඉන්නවා කියලා මේ ඉන්න පුද්ගල භාවය ගැන දිට්ඨියක් තියෙනවා. අපි ওই දිට්ඨිය ඇති වෙන හැටි ගැන ඉස්සරහට තව කතා කරමු. නත්තිමේ අත්තාති චාස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි උප්පජ්ජති ආත්මයක් නැහැ කියලා දිට්ඨිය උපදිනවා. එතකොට දැන් කඩ බලන්න යනවා මෙතන පුද්ගලයෙක් ඉන්නවද කියලා වෙන් කරලා බලන්න යනවා. අපි කියනවා දැන් ඇහැ ළඟයි පුද්ගලයා. ඒක එතන පුද්ගලයා නැහැ. කන ළඟයි පුද්ගලයා එතනත් පුද්ගලයා නැහැ. නාසය ළඟ දිව ළඟ දැන් මේ ආයතන ටිකම බෙදලා කියනවා නෑ මෙතන පුද්ගල භාවයක් තියනවද? නැහැ. පුද්ගලයා නැහැ. දැන් එතකොට මෙතන සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරයි. ඇත්තේ නැහැ. එතකොට කෙලින්ම කොහෙටද අපි ගිහිල්ලා තියෙන්නේ? උච්ඡේද දෘෂ්ටියට ගිහිල්ලා තියෙනවා ආත්මයක් නැහැ කියන තැනකට. ওই දෙක අස්සේ රිංගල යන එක ලේසි නෑ. එක්ක ඇත කියනවා නැත්නම් නැත කියනවා. කඩ යනවා සත්‍ය පුද්ගලයා කියන තැනට කෙස්ලොම් නියද සම්මස්නහරයට ඇට මිදුළු කෙස් ටික කියන්නේත් මිනිස්සයා නෙමෙයි හැම කියන්නේ දෙතිස් කුණප කොටාසෙන් එකක්වත් මිනිස්සයා නෙමෙයි. එහෙනම් මිනිස්සෙක් නෑ. සත්‍ය පුද්ගලෙ නෑ. නිස්සත්ත්ව නිජීවෝ ශුන්‍යෝ කියන තැන අද ගොඩක් වෙලාවට කතා කරන්නේ ආත්මයක් නෑ කියන තැනින්. නිස්සත්ත්ව නිජීවෝ ශුන්‍යෝ කියන තැන කතා කරන්නේ ගොඩක් වෙලාවට හැම තැනකදීම අද උච්ඡේද දෘෂ්ටියට ගිහිල්ලා ආත්මයක් නෑ කියන තැන. අනත්ත කියන තැන පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ ආත්මයක් නෑ කියලා නෙමෙයි. මොකද අත්භව පරියාපන්න ධර්මතා ටිකක් පෙන්නනවනේ. ආත්මයක් නැහැ කියන හදන ප්‍රශ්න නෙමෙයි. රූපයක් පේන්නේ කොහොමද කියන තැනට ප්‍රශ්නෙට උත්තරේ මේ දෙන්න හදන්නේ. පුද්ගලයා ඇති උනේ කොහොමද කියන දේ මේ කියන්න හදන්නේ. පුද්ගලයෙක් නැහැ කියන්න හදනව නෙමෙයි. අද ඒ වචන ටිකම අරගෙන නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කියලා කියපු ගමන් සත්ව පුද්ගල භාවයක් නැහැ මෙතන ආත්ම බවක් නැහැ කියලා ඒකාන්ත වශයෙන් කෙනෙක් පැනෙවුවොත් දැන් මේකේ තියෙන වෙනස මොකද්ද? නැත්ති මේ අත්තාති ආත්මයක් නැහැ කියලා ඇති වෙන දෘෂ්ටියේ අද අනාත්මයි කියන එකට දෙන උත්තරේ ඇති වෙනස මොකද්ද? ආත්මයක් නැහැ කියලා එතන කියන්න හදන දෙයි මෙතන ශුන්‍යතාවයක් තියෙන කියලා ආත්මයක් නැහැ මෙතන පුද්ගල භාවයක් නැහැ කියන තැන කියන්න හදන උත්තරේ මෙතන මේ දිට්ඨි හයක් ඇති වෙනවා කියන තැන නොමෙනෙහි කළ යුත්තේ මෙනෙහි කරන කෙනාට මේ දිට්ඨි හයක් ඇති වෙනවා කියන තැන ආත්මයක් නැහැ කියන එකේ වෙනස මොකක්ද? ආත්මයක් නැහැ කියලා ඇති කර ගන්නවා නම් ඒකේ කිසිම වෙනසක් නැහැ. ඒ දෙකම එකයි. කෙනෙක් මේ දර්ශනයේ තුලට එන්න හරි විදර්ශනා කළා විදර්ශනාව තුල එයාට හම්බෙන උත්තරේ ආත්මයක් නැහැ කියන තැන නම් එයා ඇවිල්ලා තියෙන්නේ බොහොම අමාරුවෙන් අර භෞතිකවාදීන් ආත්මයක් නැහැ කියන තැනට ඇවිල්ලා කතා කරන දෙයට එයා මේ ධහම තුලින් අමාරුවෙන් ගිහිල්ලා එයා ඒ මතයටපත් වෙලා තියෙනවා. මේ කතා කරන්න යන්නේ අපි ආත්මයක් නැහැ කියන තැන අනාත්ම ලක්ෂණයක් නෙමෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුච්ඡති. නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කියලා කතා කරනවා සත්පුද්ගල භවෙන් ශුන්‍යයි කියලා. මොකක් නිසාද නිරුද්ධ වූ ධර්මතාවයේ නිරුද්ධ හැටියට දකින නිසා ශුන්‍යයි කියලා කියනවා. නිරුද්ධ වූ දේ නිරුද්ධ හැටියට දකින නිසා ශුන්‍යයි කියලා. එතකොට උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. ඉපැද්ම තියෙන නිසා නෑ කියන්නේ යන්නේ නෑ. වයෝ පඤ්ඤායති නැතිවීම පේන නිසා තියනවා කියන්නේ යන්නේ නෑ. වැය පේන නිසායි සිටියහුගේ වෙනස් බව පේන නිසායි නෑ කියන්නේ යන්නේ නෑ. දැන් එතකොට තියනවා කියන්නත් බෑ නෑ කියලා කියන්නත් බෑ.
තියනවා කියන්නත් බෑ නැහැ කියන්නත් බෑ කියලා කියන්නේ මේ ඇත්තේද නැහැ නැත්තේද නැහැ කියන එක නෙමෙයි. ඇත්තේද නැත නැත්තේද නැත කියන කතාව කියන්න යනවා එහෙම නෙමෙයි. එතකොට නත්ති මේ අත්තාති චාස සච්චතෝ තේතතෝ දිට්ඨි උප්පජ්ජති. අත්තනාව අත්තානං සංජානාමීති චාස සච්චතෝ තේතතෝ දිට්ඨි උප්පජ්ජති. අත්තනාව අත්තානං සංජානාමීති. ආත්ම භාවයෙන් ආත්මයෙන් ආත්මය හඳුනනවා. දැන් ආත්මයෙන් තමයි මේ ආත්ම භාවය හඳුනන්නේ. මට තේරෙන්නේ මොකද්ද? Tamanට තේරෙන්නේ Taman ඉන්නවා කියලා Tamanටයි තේරෙන්නේ. මට තේරෙනවා තව කෙනෙක් ඉන්නවා කියලා. මෙතන ආත්ම භාවයේ තේරෙන්නේ කාටද? මට තේරෙනවා මෙතන කෙනෙක් ඉන්නවා කියලා. අත්තනාව අත්තානං සංජානාමිති. ආත්මයක් තියෙන මම තව ආත්මයක් ගැන හඳුනන බව තියෙනවා. අර විදිහට දිට්ඨිය ඇති කෙනාට ඇති වෙන දර්ශනය. ඒ කියන්නේ යෝනිසෝ අයෝනිසෝ මනසිකාරය කරන කෙනාට නොමෙනෙහි කළ යුත්තේ මෙනෙහි නොකර නොමෙනෙහි කළ යුත්තේ මෙනෙහි කරන කෙනාට ආත්ම භාවවල් විඳින්න පුළුවන්. දැන් මෙතන ඉන්න පිරිසට කොච්චර හිටියත් මට ආත්ම භාව ඒ ඔක්කොම ඉන්නවා කියලා පුද්ගල භාවයෙන් ආත්ම භාවවල් ගොඩාක් දකින්න පුළුවන්. දකින්න පුළුවන් එකේ වෙනස මොකද්ද? ඔය ඔක්කොගෙම එන දුකක් තියෙනවා නම් ඒ දුක විඳින්නත් මට පුළුවන්කම තියෙනවා. ඔක්කොම බැන්නොත් ඔක්කොම වනින බැනුම් අහන්න එපේ. ඉතින් එතකොට දැන් ඔය පැත්තෙන් එන ඔය කාරණා ටික ඔක්කොම මට විඳින්න සිද්ධ වුණේ ඇයි? ආත්ම භාවයේ ඔහෙ එක එක තැන තියෙනවා කියලා ඇති වුණු හැඟීම නිසා. එතකොට මෙහි ඉන්න කෙනා ඔය හැඟීම විඳිනවා. මෙහි ආත්ම භාවයේ විඳිනවා. අත්තනාව අත්තානං සංජානාමීති. අත්තනාව ආත්මය හඳුනනවා. ඊට පස්සේ අත්තනාව අනත්තානං සංජානාමීති. ආත්මය අනාත්මය හඳුනනවා. ඔන්න උතන තමයි වැඩි පිරිසක් ඉන්න තැන. භාවනා කරන වැඩි පිරිසක් ඉන්න තැන. ආත්මය අනාත්මය හඳුනනවා. අර මම වෙනද කියන්නේ ශුන්්‍යතාවයේ අවබෝධ කරගන්නවා. එතකොට ශුන්‍යයි කියලා දැක්කේ කවුද? ශුන්‍යයි කියලා දැක්ක කෙනාව පේන්නේ මම. අත්තනාව තමන් අනාත්මය දැක්කා. නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කිව්වා. ශුන්‍යෝ කිව්වේ කවුද? තමන්. ශුන්‍යෝ කියපු කෙනාව පේන්නේ. එයා දන්නවා හැබැයි ඔක්කොම ශුන්‍යයි කියලා දන්නවා. දැනගත්තට ශුන්‍යතාවයේ දැක්කේ කවුද? දකින්න මෙහි ඉතුරු වෙලා. එයා දකින්න ලෝකෙ ඔක්කොගෙම ශුන්‍යයි කියලා. දැන් ශුන්‍යතාවයේ දකින්න ඉතුරු වෙලා. අත්තනාව අනත්තානං සංජානාමිති. තේරෙනව නේද කියන කාරණා ටික? ඊට පස්සේ අතවා 57 දිට්ඨි හෝති අතවා 57 දිට්ඨි හෝති යෝ මේ අයං අත්තෝ වාදෝ වේදේයෝ తත්‍ර කල්යාණ පාපකානං කම්මානං විපාකං පටිසංවේදේති සෝකෝ පනමේ අත්තා නිච්ඡෝ දුවෝ සස්සතෝ අයිපරිණාම ධම්මෝ. එතකොට කුසල් අකුසල් විපාක විඳිමින් යන භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියලා දෘෂ්ටියක් උපදිනවා ස්ථිර වශයෙන්ම. Hindu ධර්ම තුල වැඩිපුර කතා කරන්නේ ඔය කාරණාව. ඊට පස්සේ වේදාන්ත යුගයේ පවා කතා කරලා තියෙන්නේ ඔය කාරණාව. ඒගොල්ලන්ට මේ අනාත්ම දර්ශනය ගෝචර වුණේ නැහැ. මේ ආත්ම භාවයක් තියෙනවා කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒක නිසා බුදුදහම තුලත් බිඳුණු සම්ප්‍රදායන් තුල තේරවාදී සම්ප්‍රදාය හැරුණකොට අනිකුත් සම්ප්‍රදායන් උත්සාහ ගත්තා කොහේ හරි තැනක් එල්ලෙන්න තියාගෙනම තමයි නිර්වාණය පැනෙන්නේ. දැන් මහායාන බෙදීම් තියෙනවනේ 18 නිකායකට අයිති නිකාය 18කට බෙදිලා ගියපු එක එක නිකායන් තියෙනවා. ඒ නිකායන් තුලත් නිවන තමයි කතා කරන්නේ. නිවන කතා කරාට ඒ හැම තැනකම ආත්මවාදයක් කතා කරනවා ගොඩක් තැන්වල. එතකොට ඒ වල කතා කරනවා ආලය විඥානය කියලා එකක්. ආලය විඥානය කියලා කියන්නේ නොසිඳී පවත්නා ආත්මයක් තියෙනවා.
ඇහෙන් රූපයක් දැක්කොත් ඒක එතනින් ඉවරයි. ඒක ඒගොල්ලෝ පිළිගන්නවා. ඒ ආත්මය එතනින් ඉවරයි. මනසින් අරමුණු දැනගත්තොත් ඒක එතනින් ඉවරයි. ඒකත් පිළිගන්නවා. හැබැයි භවයෙන් භවයට නොසිඳී යන වෙනමම කෙනෙක් ආත්මයක් තියෙනවා. ඒ ආත්මය නිසා මෙතනින් තව තැනකට කෙනෙක් යන්න පුළුවන්කම තියෙනවා කියන දර්ශනයක් ඒ අය ප්‍රකාශ කළා. එතකොට දැන් මේ අයෝනිසෝ මනසිකාරය කරන කෙනා මෙන්න මේ කතා කරපු දිට්ඨි 6ටපත් වෙනවා. මේ දිට්ඨි 6 තියෙන පොදු ලක්ෂණය තමයි ආත්මය ගැන කතා කරන එක. ආත්මය තියෙනවා කිව්වත් නැහැ කිව්වත් මොකක් ගැනද කතා කරන්නේ? ආත්මය ගැන. ආත්මය තියෙනවා කියන එක මතයි ඔය සාස්වතේ කතා කරත් උච්ඡේදයේ කතා කරන්නේ ආත්මයක් තියෙන බව තුල පිහිටලා. ඒ කියන්නේ ඇතිදේ තමයි මේ නැහැ කියලා කියන්න හදන්නේ. ආත්මය තියෙනවා. එයා ආත්මය හඳුනනවා. මම ආත්මය හඳුනනවා. මේ හඳුනන ආත්මය තමයි නැහැ කියන්නේ. එයා ආත්මෙ විඳින ගමන් ඒක නැහැ කියනවා. සාස්වතය විඳින දේ තියෙනවා කියනවා. අරයා විඳ නැහැ කියනවා. බොරු කියනවා විඳ නැහැ කියනවා. සාස්වතවාදය විඳ තියෙනවා කියනවා. එච්චරයි වෙනස. කොහෙන් ගියත් අන්තිමේටම පත් වෙලා තියෙන තැන තමයි ආත්මයක් ගැන කතා කරලා තියෙන එක. ඒ කියන්නේ මේ සාස්වතවාදය හෝ උච්ඡේදවාදය කියලා වාදයකට අයිති දෙයක් නෙමෙයි. ඇත්තටම කතා කරන්නේ අපේ මනසේ ලක්ෂණයයි කතා කරන්නේ. අපි වෙලාවකට තියනවා කියන තැන ඉන්නවා, වෙලාවකට නැහැ කියන තැන ඉන්නවා. තියෙන අන්තේ ඉන්නවා, එක්ක ඇත කියන අන්තේ ඉන්නවා, එක්ක නැත කියන අන්තේ ඉන්නවා. මේ දෙකට මැද අපි පිහිටා සිටින්නේ නැති බව. එක්ක ඇත කියන තැන ඉන්න පුළුවන් අපිට, නැත්තම් නැත කියන තැන ඉන්න පුළුවන්. එතකොට මේ ආර්ය දර්ශනයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ඇත නැත කියන අන්ත දෙකට නොවැටි යන ප්‍රතිපදාවක්. එතකොට මෙතනදී ආත්මවාදයේ පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේ සබ්බේ ධම්මා අනාත්තා කියලා දේශනා කළා. සියලුම ධර්මතාවයන් අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. අනාත්ත කියන වචනේ කඩලා බලන්න ගියොත් න අත්ත අනාත්ත න ඉච්ඡානිච්ච කියලා කඩන්න යන එක වගේ නෙමෙයි. න අත්ත අනාත්ත නම් හරි. න අත්ත අනාත්ත ආත්ම භාවයක් කියන එක ආත්මයක පැවැත්මක් නැහැ කියන එක තමයි න අත්ත අනාත්ත කියන වචනේ තේරුම. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ගොඩක් තැන්වලදී නිර්වචනය කරා. ඒකෙදී අද එන ගමන් කතා කරාවේ මේ අනාත්ත කියන එක ගැන තියෙන එක නිර්වචනයක් වසඟේහි නොපවත්නා බව කියලා බොහෝ දෙනෙක් කතා කරනවා. මේ අනාත්මයි කියලා කියන්නේ තමා වසඟේ නොපවත්නා බව. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවක් මත මේ කියන්නේ දැන් අපිට ඕන විදිහට කය තියාගන්න පුළුවන්ද අපිට? බෑ. ඇයි ඒ අනාත්ම ලක්ෂණය නිසායි කියලා වසඟේහි නොපවත්නා බව කියන තැන. එතකොට වසඟේහි නොපවත්නා බව කියනකොට කාගේ වසඟේද? තමාගේ වසඟේ. එතකොට කතා කරන්නේ තමන් කියන තැන ඉඳලම තමයි. වසඟේහි නොපවත්නා බව අනාත්මයි කියලා කියනකොට වසඟේ නොපවත්නා ගතිය විතරක් ගන්නවා. වසඟේ නොපවත්නේ කාගේ වසඟේද කියලා තැන ගන්නෙ නෑ. එතකොට වසඟේ නොපවත්නා ගතිය කාගේ වසඟේද? තමන්ගේ වසඟේ. එතකොට පුද්ගලයා නෙමෙයිද? ඒකම ආත්ම භාවය නෙමෙයිද? ඒකමයි පුද්ගල භාවය. එතකොට වසඟේ නොපවත්නා බවයි අනාත්ම ලක්ෂණය. අනාත්මය සාක්ෂාත් කරන්න ඕනේ වසඟේ නොපවත්නා බව. දැන් කාගේ වසඟේ නොපවත්නා බවද සාක්ෂාත් කරන්න ඕනේ? තමන්ගේ වසඟේ නොපවත්නා බව සාක්ෂාත් කරන්න ඕනේ. එතකොට ඒක අනාත්මය වෙලාද? වසඟේ නොපවත්නා බව සාක්ෂාත් කරන්න ඉඳලා නැද්ද මෙහි? ඉඳලා තියෙනවා. එතකොට එතනින් අනාත්මය කියන තැන පනවන්න පුළුවන් කම නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඇස නිට්ටයද අනිත්‍යද? ඇහැ අනිත්‍යයි. රූපේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය සැපද දුකද? දුකයි. යමක් දුක නම් එය ආත්මයි වශයෙන් ගන්න සුදුසුයිද? නැහැ. නුසුදුසුයි ඒ දේ ආත්ම වශයෙන් ගන්න. ආත්ම වශයෙන් ගන්න නුසුදුසුයි. ඇයි නුසුදුසු?
එයාට ඔප්පු කරලා දෙනවා ඇයි නුසුදුසු කියන එක. මුලම තැනට යන්න. අනිත්‍යයි. ඒකයි ආත්ම වශයෙන් ගන්න නුසුදුසු. ඉතුරු නැතුව නැති වෙනවා අනිත්‍යයි කියන්නේ කැමති නොවන ඉතුරු නැතුව නැති වෙනවා. එතකොට ඉතුරු නැතුව නැති වෙන නිසායි අනාත්තයි කිව්වේ. වෙන හේතුවක් නිසා නෙමෙයි. එතකොට ඉතුරු නැතුව නැති වෙන්නේ හටගත්ත දේ නිරෝධ ස්වභාවයෙන් යුක්තයි. හටගත්ත දේ නිරෝධ ස්වභාවයෙන් යුක්ත නිසා ඒක අනාත්මයි කිව්වා. අනාත්මයි කියලා කිව්වේ ඒ දේ නැහැ කියන්නවත් තියනවා කියන්නවත් කියපු දෙයක් නෙමෙයි. පෙන්නවා හේතු ටික ඇති වෙන්න මේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන බව පෙන්නවා. එහෙනම් මේක අන්න ඒ නිසා දැනගන්න අනත්තයි කියලා. එහෙමයි බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියන එක ඔප්පු කරලා පෙන්වුවේ. එක තැනකදී උදාහරණයක් අරගෙන කියනවා දැන් මේ කාරණාව ඔප්පු කරලා පෙන්වන්න යනකොට තමන් තුල තියෙන මේ තමාගේ වසඟේ පවත්ත ගන්න බැහැ මේ අනාත්ම දේ ලක්ෂණය මොකද්ද තමාගේ වසඟේ පවත්ත ගන්න බැරි බව මේකේ අනාත්මයි කියලා කියන්නේ අනාත්ම ධර්මතාවයේ ස්වභාවය මොකද්ද දැන් රූපය අනාත්මයි කියනවා සතර මහා ධාතුව අනාත්මයි අනාත්ම ධාතුවේ ස්වභාවය මොකද්ද ධාතුව ලෝකයේ හැටියට විපරිණාම වෙනවා වෙනස් බවටපත් වෙනවා අනාත්ම ධාතුව විපරිණාම වෙනස් වෙනකොට අපිට නිත්‍ය පුද්ගලයා වෙනස් වෙන දුක එනවා. අපිට ප්‍රශ්නෙට උත්තරේ එන්න ඕනේ කොහොමද ධාතුව වෙනස් වෙනකොට පුද්ගලයා වෙනස් වුනේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරේ එන්න ඕනේ. එතකොට අනාත්ම බව කියන එක දැන් උදාහරණයක් අරගෙන කිව්ව දැන් මේ වෙනස් වෙනකොට ධාතුව පැත්තෙන් නැතිනම් මේ කය Tamanට ඕන විදිහට තියාගන්න බැරි එක මේ අනාත්ම භවයේ තියෙන එක ප්‍රකට වෙන එක ලක්ෂණයක් ඒක උදාහරණයක්. ඒ උදාහරණය පෙන්නනවා නම් අනාත්මයේ හැටියට ඒක සහේතුක නැහැ. උදාහරණේ හරන දෙයක් තමයි එතනදි වෙන්නේ. ඒක නිසා අනාත්මයි කියලා කිව්වේ මේ වසඟයේ නොපවත්නා අර්ථයෙන් අරගෙන නෙමෙයි. මොකද එතකොට වසඟයට අයිති කෙනා ඉන්න නිසා. වසඟයට ගන්න වසඟයට අයිති කෙනා නිත්‍ය කරගෙන තමයි වසඟයේ නොපවත්නා ගැන කතා කරන්නේ. එතකොට දැන් මෙතනදී මෙන්න මේ දෘෂ්ටි හයෙන් මිදිලා යන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. දෘෂ්ටි හයෙන් මිදිලා යන්න පුළුවන්කම අපිට තියෙනකොට මොකද්ද ඒ සඳහා කරන්න ඕනේ? සුතවාකෝ භික්ඛවේ අරිය ශාවකා අරියානන් දස්සාවේ. ශ්‍රුතවත් භාවය ඇති කරගන්න ඕනේ. අපි අසෘතවත් බව කතා කළා. එතකොට දැන් ශ්‍රුතවත් බව හිතා ගන්න පුළුවන් මොකද්ද කියලා? මොකද්ද ශ්‍රුතවත් බව? අරියානන් දස්සාවේ අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ විනීතෝ අරියානන් දස්සාවේ ආර්යයන් වහන්සේලා දැකලා ඒ වගේම ආර්ය ධර්මයේහි දක්ෂයෙක් වෙලා ආර්ය ධර්මයේහි හික්මෙනවා. ආර්යයන් වහන්සේලා විතරක් හොය මේක කරනවා කියන තැනකින් පනවන්නේ නැති නිසා කියනවා සප්පුරිසානන් දස්සාවි නැත්නම් ඊළඟට කියනවනේ ආර්යෙක් ළඟ විතරයි මේක දකින්න පුළුවන්. කොතනින් හරි එල්ලෙනවා. ආර්යයන් වහන්සේ නමක් ඉස්සරහා විතරයි මේක අවබෝධ කරගන්න පුළුවන් කියලා හරි කියනවා ඊට පස්සේ. ඒක නිසා කියනවා සප්පුරිසානන් දස්සාවි බුදුරජාණන් වහන්සේ නිකන් වචනයක් දේශනා කරන්නේ නෑ. හැම කාලෙටම ගැලපෙන්න බලලා මේ වචන දේශනා කරන්නේ. අරියානන් දස්සාවේ කියලා විතරක් දේශනා කරන්නේ නැතුව ආර්ය කිව්ව අෂ්ටාර්ය පුද්ගලයන් ආර්ය මට්ටමේ සත්පුරුෂානන් දස්සාවේ සත්පුරුෂ භූමියත් පෙන්නනවා. කල්යාණ මිත්‍ර පුතඥ වෙන්න පුළුවන්. සත්පුරුෂ භූමියන් පෙන්නනවා. සත්පුරුෂයෝ දන්න සත්පුරුෂ ධර්මයේහි දක්ෂ සත්පුරුෂ ධර්මයේහි විනීතෙක් වෙන්න වෙනවා. එතකොට සත්පුරුෂේ ධර්මයේහි නැතිනම් ආර්ය ධර්මයේහි කෝවිදෝ ඉස්සෙල්ලා සිද්ධ වෙනවා ආර්ය ධර්මයේහි දක්ෂයෙක් වෙන්න. අදක්ෂයට බෑ මේ ගමන යන්න. නොදැක්කත් බෑ ආර්යව. ඒ වගේම ආර්ය ධර්මයේ කෝවිදයක් නොවුනත් ඒත් බෑ මේ දේ කරන්න. ඉස්සෙල්ලා අපි දක්ෂ වෙන්න ඕනේ. ඒකෙන් කියනවා බොහොම වැදගත් කාරණයක්. ප්‍රතිපදාව වඩන්න හැබැයි මාර්ගය Taman ළඟ තියාගන්න කියන එක. ප්‍රතිපදාව වඩන මාර්ගය Taman ළඟ තියාගන්න කියන එක. භාගයක් වඩාගෙන ගිහිල්ලා ඊතුරු භාගෙ ගන්න යන්න වුණොත් ඒ මාර්ගය හරියන්නේ නැහැ. ඔකදී මේ පහුගිය දවසක් කතා කරනකොට මට
කතාවක් මතක් වුණේ මම කිව්වේ ගොඩක් වෙලාවට අද මේ ඔන්ලයින් අහන්නේ ඩවුන්ලෝඩ් කරලා අහන්නේ නැහැ කියලා. ඒ කියන්නේ බණ අහනවා ඔන්ලයින් අහන්නේ ඔන්ලයින් අහන්නේ ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා අහන්නේ. මේ කියන්නේ ඩවුන්ලෝඩ් කරගෙන අහන්න කියලා. කනෙක්ෂන් නැති වුණත් Taman ළඟ තියෙනවා. ඒ කියන්නේ හැම වෙලාවකදීම ධර්මය අහනකොට මාර්ගයේ දැනගෙන යන්න කියලා මේ කියන්නේ. ආර්ය ධම්මස්ස කෝවිදෝ ඊළඟට තමයි විනීතෝ පෙන්වන්නේ. ආර්ය ධර්මයේහි දක්ෂයෙක් වෙලා ඊට පස්සේ කියනවා හික්මෙන්න කියලා. දක්ෂයා තමයි හික්මෙන්න වෙන්නේ. දක්ෂයෙක් වෙන්න පුළුවන්ද නොදැනගෙන දක්ෂයෙක් වෙන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒ අදක්ෂ භවයේ තියෙන ලක්ෂණය මොකද්ද? පියවරෙන් පියවරට අහගන්න වෙනවා. පියවරෙන් පියවරට අහගන්න වෙනවා. තමන් ඉන්න තැන ගැන තමන්ට සැකයි නම් ඒකේ ලක්ෂණය මොකද්ද? මාර්ගය දන්නේ නැහැ. හරිය ධම්මස්ස අකෝවිතු. දක්ෂයෙක් වෙලා නැහැ. ඒක නිසා තමන් ඉන්න තැන තමන්ට සැකයි. ඒක නිසා තමන්ට සිද්ධ වෙනවා මාර්ගය නැවත නැවත ආපහු හොයන්න. කොටින්ම මූලික වශයෙන්ම තමන් ළඟ දැනුමක් තියාගන්න වෙනවා නිවන ගැන. නිවන කියන්නේ මොකද්ද කියන එක ගැන. ඒක නිසා තමයි මේ භාවනා කරවන්නේ නැතුව පුළුවන් තරමක් ඉස්සෙල්ලා කියන්නේ. සලායතන නිරෝධේ නිවනයි. සලායතන නිරෝධයට හිත තියන්න මේකයි නිවන කියලා කියන්නේ කියලා මේ නිවනේ තියෙන ලක්ෂණේ ටික සහ මාර්ගයේ තියෙන ලක්ෂණ ටික කතා කරන්නේ. අපි කොහෙන් ප්‍රතිපදාව වඩාගෙන ගියත් අපිට ඇති වෙන්න ඕනේ සලායතන නිරෝධය කිරීමේ ලක්ෂණ ටික. සලායතන නිරෝධ කිරීමේ ලක්ෂණ ටික අපිට ඇති වෙනකොට අන්න එතකොටයි මාර්ගය හරියට වැඩෙනවා කියලා කියන්නේ. අපි කොහොමද සලායතන නිරෝධේ ලක්ෂණ ටික දන්නේ නැත්නම් දැන් සලායතන නිරෝධේ ප්‍රතිපදාවේ අපි යන්නේ කියන එක හඳුනගන්නේ. අන්න ඒ හේතුව නිසා තමයි මේ කිව්වේ සත්පුරුෂ ධර්මයේහි නැතිනම් ආර්ය ධර්මයේහි කෝවිදෝ දක්ෂයෙක් වෙලා විනීතෝ හික්මුණු පුද්ගලයෙක් බවට පත් වෙන්න. අන්න ඒ කෙනා සුදුසුයි නොමෙනෙහි කළ යුත්ත මෙනෙහි නොකර මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙන්න. අන්න ඒ කෙනා නොමෙනෙහි කළ යුත්ත නොමෙනෙහි කරනකොට මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරනකොට එයාගේ කාමාසව භවසව අවිජ්ජාසව දුරු වෙනවා. ඇති වෙන භවෙන් උපදින්නේ නැහැ. ඇති වෙන බව උපදින්නේ නැහැ. එතකොට ඕකෙදි මතක් කරන්න හිටිය මුලින් තව කාරණයක්. දිඨාසවය ගැන. අපි එදා කිව්වා දිඨාසවය මේකෙදි කතා කරන්නේ නැහැ කියලා. පස්සේ මට ප්‍රශ්නයක් යොමු වුණා මේ දිඨාසවය කියන එක ඇයි යෙදෙන්නේ නැත්තේ මේ දර්ශන භූමියට එන්න කලින් ප්‍රතිපදාව වඩන කෙනාට දිඨාසවේ තියෙනවනේ කියලා. ඉතින් දැන් ඇත්තටම දිඨාසවේ තියෙන කෙනානේ මේ ප්‍රතිපදාව වඩන්න ගන්න. ඒකනේ අත්‍යාසව දර්ශනා පහතබ්බා. දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව කොටසක් තියෙනවා කියන්නේ. එතකොට දර්ශනයෙන් පහකල යුත්තේ දිඨාසවේ මිසක් වෙනත් දෙයක් නෙමෙයිනේ. එතකොට දිඨාසවේ තියෙනවා නමුත් කතා කරන්නේ නැහැ. ඇයි කතා කරන්නේ නැත්තේ? සෝවාන් මාර්ගයෙන් තමයි මේ පටන් ගන්නෙ. සෝවාන් මාර්ගයේ ඉන්න කෙනාගේ භූමිකාව ලක්ෂණය මොකද්ද? දිඨාසවේ තමයි එයාට දැන් හසු වෙලා තියෙන්නේ. උදාහරණයක් කිව්වොත් අපි දැන් ඉස්සරහට ගණන් කරනවා සතියක් කොහොමද ගණන් කරන්නේ? අද දවස ගන්නෙ නැහැ. ඇයි අද දවස ගන්න නැත්තේ? දැන් මේ ඉන්න දවස මේක ගෙවිලා මේ දවස ගණන් ගන්න නැත්නම් ඉස්සරහට සතියක් ගණන් ගන්නවා. ඉන්න දින ගාන අපි ගණන් කරොත් අද ගණන් ගන්නෙ නැහැ. අද නැතුව තමයි ඉස්සරහට ගණන් කරන්නේ. ඒ වගේ අපි අනිත් ආශ්‍රව තුන ගැන කතා කරනවා. දිඨාසවය අතහැරලා ඇයි දැන් අපේ භූමිය මොකද්ද? දිඨාසවය. දර්ශන භූමිය. ඒකයි මේ ශාසනයේ කියන තැනින් පටන් ගන්න සෝවාන් මාර්ගයෙන් තමයි මේ පෙන්වන්න පටන් ගන්න. එතකොට සෝවාන් මාර්ගයේ හසු වෙන ලක්ෂණය මොකද්ද? දිඨාසවයට අදාළ කරුණු ටික. එතකොට ඒ ටික එයාට හසු වෙලා ඒකයි ඉස්සෙල්ලම දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව ටික පෙන්වන්නේ. ඒ තුල තියෙන මේ දිඨාසවයට අදාළ කාරණා ටික. ඒක නිසා ඒක කතා නොකර තමයි ඊතුරු ආශ්‍රව ධර්මතා තුන නූපදින බව ගැන ක්ෂය කරන බව ගැන කතා කරන්නේ. එතකොට
තස්ස අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා මනසිකරණීයානං ධම්මානං අමනසිකාරා අනුප්පන්නාචේව ආස්වාන උප්පජ්ජති. ආශ්‍රව උපදින්නේ නැහැ මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරනකොට නොමෙනෙහි කළ යුත්ත නොමෙනෙහි කරනකොට ආශ්‍රව ප්‍රහාණයටපත් වෙනවා. සෝ ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. එයා මේ දුකයි කියලා යෝනිසෝ මනසිකාරය පවත්වනවා. මේ දුක්ඛ සමුදයයි කියලා යෝනිසෝ මනසිකාරය පවත්වනවා. මේ දුක්ඛ නිරෝධයයි කියලා යෝනිසෝ මනසිකාරය පවත්වනවා. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා යෝනිසෝ මනසිකාරය පවත්වනවා. දැන් ඔන්න පොඩි උමගකින් ඇවිල්ලා දැන් ලොකු මිදුලකට වැටුණා. උමග ජාතකය කියන්නේ අර උමගෙන් ගිහිල්ලා ලොකු අංගණයකට පිවිසෙන්න තියෙන ලොකු මිදුලක් සහිත ලොකු භූමියකට දැන් මේ වැටුණා. දැන් විස්තර කරන්න පුළුවන් ඕන තරම් ප්‍රමාණයකට. ඒ චතුරාර්ය සත්‍යයට තමයි දැන් වැටිලා තියෙන්නේ. දැන් මේක විස්තර කරන්න ඕනේ කාලය ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන්. කොච්චර කාලයක් ඕගොල්ලන්ට චතුරාර්ය සත්‍ය කියලා දෙන්න ඕනේද කියන එක. දැන් ඇතිතරම් මේක විස්තර කරන්න පුළුවන්. මොකද මේ 84000ක් ධර්මස්කන්ධේ ත්‍රිපිටකයේම විස්තර කරලා තියෙන්නේ ඔන්න ඔය කාරණා හතර. චතුරාර්ය සත්‍ය කියන න්‍යාය යටතේ ඔය කාරණාව තමයි හැමතැනකදීම විග්‍රහ කරලා තියෙන්නේ. මුළු 84000ක් ධර්මස්කන්ධේම ගලපන්නේ ඔන්න ඔය හතරට. ඒක නිසා දැන් මුළු ත්‍රිපිටකයේම උනා සාකච්ඡා කරන්න පුළුවන් ඔය මාතෘකාව යටතේ. එතකොට අයන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. මේ දුකයි කියන එක යෝනිසෝ මනසිකාරය කරනවා. එතකොට දුකයි කියන එක හෙට කතා කරන්න හිටි. හෙට දවල් යමක ප්‍රකරණය කියලා පොතක් තියෙන අභිධර්ම පිටකේ යමක ප්‍රකරණය කියලා පොතක්. මේකෙදි යමකයක් කියන්නේ දෙකක්. කාරණා යුගලයක්. යුගලයේ අරගෙන කරුණු විස්තර කරන එකයි මේකෙදි කියන්නේ. මේකෙදි ඉතින් එක එක යමක තියෙනවා. කන්ද යමක, සච්ච යමක, ආයතන යමක මේ විදිහට යමක තියෙනවා. මේකෙදි එක යමකයක් තමයි සත්‍ය යමකය, සත්‍ය යමකය. ඉතින් සත්‍ය දෙක අරගෙන එකිනෙකට කරුණු පැහැදිලි කරනවා. ඉතින් ඕකෙදි සත්‍ය ගැන විස්තර කරගන්නකොට මුලින්ම දවසේ මම දේශනාවේදී මෙතෙන්ට ඒ දේශනාවම ඇතුළත් කරගත්තා නම් හරි. මේ කාරණාව තුළට චතුරාර්ය සත්‍ය කියන එක ඒ යමකේ කියන කාරණයක් අනුව අපි විග්‍රහ කරා දුකයි දුක්ඛ ආර්ය සත්‍යයි කියන තැන. දුකයි කියන තැන මොකද්ද දුක කියලා කියන්නේ? කායික දුකක් තියෙනවා නම් යම් චෛතසික ටිකක් දුකක් තියෙනවා නම් මේක දුක කියලා කියනවා. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? කායික දුකයි චෛතසික දුකයි අතහැරලා යම් දුකක් තියෙනවා නම් අන්න ඒ දුකට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා. දැන් මොකද්ද කායික දුකයි චෛතසික දුකයි අතහැරලා තියෙන දුක? කායික දුකයි චෛතසික දුකයි අතහැරලා තියෙන තවත් දුක මොකද්ද? ඒ දුක තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියපු තැන ස්කන්ධ පංච උපාදානස්කන්ධේ දුකයි කියපු තැන මෙතන කෝපය අපිට හම්බෙන්නේ නැහැ. දැන් කාටවත් දුක ඇවිල්ලා තියෙනවද කෝපය නිසා? කෝපය නිසා කාටවත් දුක ඇවිල්ලා නැහැ. කෝපය නිසා දුක ආපු නැති නිසා අපිට කෝපය දුකයි කියලා පනවන්න පුළුවන් කමක් නැහැ. නමුත් දුක්ඛ සත්‍යයෙන් කෝපය මිදිලත් නැහැ. කෝපය ඇති බවට හම්බෙන මේ ඇති බවට හම්බෙන කාරණාව නිසා භවය සකස් කරලා මේ භවය නිසා අපිට ඕන දෙයක් විඳින්න පුළුවන් මානසික මට්ටම හදලා දෙනවා. එතකොට එතන ඉඳන් ජරා මරණ දුකක් තියෙනවා නම් ඉදිරියට ඒ ජරා මරණ දුක නැද්ද මේ එකම ඇති බවට හම්බෙන කෝපය කියන කාරණාව මත ජරා මරණ දුක තියෙනවා. අනන්ත අප්‍රමාණ සසර ගමනක දුක තියෙනවා එකම කෝපය කියන තැන. ඒකයි ලෝකයේ ජරා මරණම් පරිහරණය කරනවා කියලා කියන්නේ. අන්න ඔය කාරණාවට අපිට හිත තියන්න වෙනවා. සෝ ඉදං
දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. දැන් ඔන්න අපිට පෙන්වුවේ මේ යෝනිසෝ මනසිකාරය කරන්න තියෙන ක්ෂේත්‍රය මොකද්ද කියලා. දැන් ඔච්චර වෙලා කියාගෙන ආයේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය කිව්වා වැරදිවට දැක්කහම වෙන දේ කිව්වා. ඊට පස්සේ මේක හරියට දකින්න ඕනේ කිව්වා. හරියට දැක්කහම මොකද වෙන්නේ කියලා කිව්වා. ආශ්‍රව ධර්මතා ටික දුර වෙනවා කිව්වා. දැන් මොකක් ගැන වැරදියට දැක්කහම දර විදිහට දෘෂ්ටි ඇති වෙන්නේ, මොකක් ගැන හරියට දැක්කහමද මේ දෘෂ්ටි දුරු වෙලා ආශ්‍රව ධර්මතා ටික දුරු වෙන්නේ. ඒක තමයි මේ අන්තිමේටම ඉදිරිපත් කළේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන කෙනෙක් වැරදිවට දැක්කනම්, දුක කියන තැන වැරදිවට දැක්කනම් දැකපු කෙනාට ආශ්‍රව ටික ඉපදිලා තියෙනවා. එතන යෝනිසෝ මනසිකාරය නොකළ නිසා. එතන යම් කෙනෙක් යෝනිසෝ මනසිකාරය කරනවා නම් එයාට දුක කියන එක නූපැත්මට ගිහිල්ලා උපදින්න නැති ස්වභාවයට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරය කියන එක දැන් අපිට පතිත කරන්න තියෙන භූමිය පෙන්නවා. නැතිනම් අපේ විදර්ශනා භූමිය පෙන්නවා. මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයේ පිරිසිඳ දකින්න. චතුරාර්ය සත්‍ය පිරිසිඳ දකිනකොට දුක්ඛ සත්‍ය තියෙනවා. දුක්ඛ සත්‍ය ස්වභාවය දුක දුරු කරන්න කිව්වේ නැහැ. දුක්ඛ සත්‍ය සච්චිකාතබ්බයි. සාක්ෂාත් කළ යුතුයි. දුක අවබෝධ කළ යුතුයි. දුක නැති කරන්න කිව්වේ නැහැ. දැන් බලන්න අපි ප්‍රතිපදාව වඩන්නේ මොකටද? දුක නැති කරන්න. දුක නැතුව ඉන්න ප්‍රතිපදාව වඩන කෙනාට කිව්වා දුක නැති කරන්න එපා. සමුදය සත්‍ය පහතබ්බං. සමුදය සත්‍ය ප්‍රහතබ්බයි, නැතිනම් ප්‍රහාණය කළ යුතුයි. නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ යුතුයි. නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ යුතුයි. මාර්ග සත්‍ය භාවේතබ්බං වැඩි යුතුයි. දැන් එතකොට දුක පෙන්නවා. දුකට හේතුව සමුදයයි කිව්වා. සමුදය දුරු කරන්න ඕනේ. දැන් දුක නැති කරන්න එන අපිට කිව්වා දුක නැති කරන්න හදන්න එපා, සමුදය නැති කරන්න කිව්වා. සමුදය නැති කරන්න කියලා කොහොමද සමුදය නැති කරන්න කියලාත් පෙන්නවා. කොහොමද සමුදය නැති කරන්නේ? සමුදය නැති කරන්න හදන්න එපා. ඇයි සමුදය නැති කරන්න සමුදය වෙනවා. සමුදය නැති කරන්න සමුදය වෙනවා. වඳුර ගැන නොහිතා ඉන්න වඳුරා ඉන්නවා. සමුදය ගැන නැති කරන්න සමුදය තියෙනවා. අම්මා ගැන තණ්හා නොකර ඉන්න මොකද වෙන්නේ? අම්මා ඉන්නවා කියන්නේ තණ්හාව ඇති වෙනවා. අපිට තණ්හාව නැති කරන්න හදන්න තණ්හාව ඇති වෙනවා. අපිට ප්‍රතිපදාව ගොඩාක් වෙලාවට වරදින තැන. අපිට යම් රූපයක් නැතිනම් සද්දයක් නැතිනම් පටිගයක් අමනාපයක් ඇති වෙනකොට, යම් දර්ශනයක් ඇති වෙනකොට, දෙයක් ඇති වෙනකොට අපි හදන්නේ ඒ දේ ප්‍රහාණය කරන්න. ලෝභයක් ඇති වෙනකොට අපි හදන්නේ ලෝභය නැති කරන්න. පටිගයක් ඇති වෙනකොට අපි උත්සාහ කරන්නේ පටිගය නැති කරන්න. අල්ල ගන්න තැන වැරදි. අපි ගොඩක් වෙලාවට ප්‍රතිපදාව වඩන කෙනෙක් වුණත් උත්සාහ කරන්නේ ඒ එන අකුසලයේ දුරු කරන්න. අකුසලයේ නෙමෙයි දුරු කළ යුතු දේ. අකුසලය හැම වෙලාවකදීම දුරු වෙන විදිහට ප්‍රතිපදාවක් වෙනවා වෙනමම. ඒ ප්‍රතිපදාව වැඩි යුතුයි වඩන කෙනාට මේක දුරු වේ. ප්‍රතිපදාව පෙන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. සමුදය ප්‍රහාතබ්බයි. ප්‍රහාතව්‍යයි. හැබැයි සමුදය ප්‍රහාණය කරන්න කියලා පෙන්වුවට සමුදය ප්‍රහාණය කරන ප්‍රතිපදාවක් පෙන්වුවේ නැහැ. ප්‍රහාණය වෙන ප්‍රතිපදාවක් පෙන්වුවා. සමුදය ප්‍රහාණය වෙන ප්‍රතිපදාවක් පෙන්වුවා. ඉතින් ලෝභයවත් ප්‍රහාණය කරන්න කිව්වේ නැතිකොට කොහෙද කුසලයේ ප්‍රහාණය කරන්න හදන්නේ? පින් කරන්න එපා කියලා කුසලයේ ප්‍රහාණය කරන්න හදන්නේ. ලෝභයවත් ප්‍රහාණය කරන්න කිව්වේ නැතිකොට අපිට පෙන්වුවේ ප්‍රතිපදාවක් කොතැනද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැතිනම් සම්මා දිට්ඨිය පෙරටු කරගත්ත ප්‍රතිපදාවක්. සම්මා දිට්ඨිය පෙරටු කරගත්ත ප්‍රතිපදාවේ ලක්ෂණය මොකක්ද? ඇත්ත ඇති හැටියට දකින බව. ඇත්ත ඇති හැටියට දකින එකේ ලක්ෂණය මොකක්ද? ඇත්ත දකින්න කියලා කියන්නේ මම හැමදාම කියනවා වැරද්දක් තියෙන කෙනාට. වැරද්ද තියෙන කෙනාට තමයි හැමදාම කියන්න වෙන්නේ ඔයක වැරදි ඇත්ත
දකින්න. මොකද්ද වැරදි දැකීම, මොකද්ද හරි දැකීම? වැරදි දැකීම තමයි අද අපේ තියෙන මේ දර්ශනය, මේ දැකීම. අපි බලාපොරොත්තු වෙන්නේ රූපේ පැත්තෙන් සැප, සද්දේ පැත්තෙන් සැප, ගන්ධේ පැත්තෙන් සැප, රසේ පැත්තෙන් සැප, ස්පර්ශයේ පැත්තෙන් සැප. කොටින්ම ලෝකෙන් සැප බලාපොරොත්තු වෙන දේ. ලෝකෙ පැත්තෙන් සැප බලාපොරොත්තු වෙන ක්‍රමය වැරදි. ලෝකෙ පැත්තෙන් සැප බලාපොරොත්තු වෙන දර්ශනය වැරදි. ඒකයි ඒකට කිව්වේ මිච්ඡා දිට්ඨි කියලා. නියත මිච්ඡා දිට්ඨිය නෙමෙයි මිච්ඡා දිට්ඨි. දර්ශනය වැරදි. දැකීම වැරදි. දැකීම වැරදි නිසා හැම වෙලාවකදීම අපි ක්‍රියාත්මක වෙන්නේ අපේ තියෙන දර්ශනයට. දැක්මක් ඇති වෙනවා මෙතන ඉඳන් ගෙදෙට්ට යනවා කියලා දැක්මට තමයි ගෙදෙට්ට යන්නේ. දැක්මකට අනුව අපි හැම වෙලාවකදීම ක්‍රියාත්මක වෙන්නේ. දැක්ම වැරදි වුණොත් ක්‍රියාත්මක වීම සම්පූර්ණ වර්ධිනවා. ඒක නිසා දැක්ම නිවැරදි කරගන්න ඕනේ. ඒක නිසා දර්ශනය පිරිසිදු කරගන්න ඕනේ. දැන් අපිට පෙන්නුවේ තණ්හාව නැති කරගන්න කියලා ඉස්සෙල්ලා පෙන්නුවා දැක්ම පිරිසිදු කරගන්න කියලා. දර්ශනය පිරිසිදු කරගන්න. දර්ශනය පිරිසිදු කරගන්න හදනකොට දැන් අපිට මොකක් තුලද දර්ශනය පිරිසිදු කරගන්න වෙන්නේ? දුක දුක හැටියට දකින්න. සැප හැටියට හම්බෙන තැන දුක දුක හැටියට දකින්න කියලා කිව්වා. දැන් දුක දුක හැටියට දකින්න යනකොට අපිට සිද්ධ වෙනවා රූපයෙන් දුක එන හැටි සාක්ෂාත් කරන්න. රූපේ දුක එන හැටි සාක්ෂාත් කරන්න. අපිට රූපෙන් සැප හොයන රූපයේ සැප බලාපොරොත්තු වෙන රූපේ කොහොමද දුක බවට පත් වෙන්නේ? කොහොමද දුක බවට පත් වෙන රූපය අපිට කුසල අකුසල ධර්මතා ටික ඇති කරලා තියෙන්නේ? මොකද අපි මේ හිටියට අනන්ත කාලෙක ඉඳලා කරපු අකුසල් කුසල් අකුසල් කන්දක් ගොඩ ගහගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ රැස් කරගෙන ඒවත් තියාගෙන ඉන්නව නෙමෙයි. ඒ ටික ළඟට යන්න හේතුව අපි ළඟ තියාගෙන ඉන්නේ. අපි ඔක්කොටම මහ විශාල බරපතල අකුසල ටික තියෙනවා. ඉතින් ඒක නිසා කොයි වෙලාවෙ කොහොම යයිද කියලා කියන්න බැරි අනියතයි කියලා කියන්නේ ඒකයි. නියති ධර්මතා තියෙනවා මිච්ඡත්ත නියත සම්මත්ත නියත. කෙනෙක් ඉන්නවා සම්මත්ත නියතයි ධ්‍යානලාභියෙක් සම්මත්ත නියතයි. එයා නොපිරිහුණු ධ්‍යානයේ ඉන්න නිසා එයා බ්‍රහ්ම ලෝකයක යනවා. ඒක නියති ධර්මයක්. මිච්ඡත්ත නියතයි ආනන්තරී අකුසල කර්මයක් කරපු කෙනා නියතයි අපායට. සතර අපායට නියතයි. එතනින් මෙහා ඔක්කොම අනියතයි. අනියතයි කියනවා කුමක් නිසාද? කොහේ යයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොන කුසලයේ කරලා තිබුණත් කොහේ යයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. බ්‍රහ්ම ලෝකේ ඉඳලා එතන ඉඳලා ආය ධ්‍යානෙ උපදව ගන්න බෑ. නැත්තම් බ්‍රහ්ම ලෝකේ යන්න හිතනවනේ. එතන ඉඳලා ආය ධ්‍යානෙ උපදව ගන්න බෑ. එතනින් චුත වෙනකොට ආය අනියත වෙලා තමයි චුත වෙන්නේ. එතනින් යනකොට ආය අනියත වෙලා කොහේ යයිද කියන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා බ්‍රහ්ම ලෝකේ යන්න හිතන්නත් එපා. එතකොට දැන් මේ අනියත ධර්මයක් තුල ඉන්න අපිට පෙන්නවා මේ අනියත ධර්මයේ සම්පූර්ණම ගොඩ නැගිලා තියෙන එක දෙයක් මත. දර්ශනීය වැරද්ද මත. ඒ දර්ශනය තමයි දුක පිරිසිඳ නොදන්නා බව. දුක පිරිසිඳ නොදන්නාකම දුක පිරිසිඳ නොදන්නේ මොන ධර්මතාවයේද? ස්කන්ධ ටිකේ දුක නොදකින්නකම. ඇහැට පෙනෙන රූපේ ඇත්ත නොදන්නාකම, කනට ඇහෙන ශබ්දේ ඇත්ත නොදන්නාකම. අපි ගොඩක් වෙලාවට ඇහැට පෙනෙන රූපේ අරගෙන කතා කරනවා. ඇහැට පෙනෙන රූපේ ඇත්ත නොදන්නාකම නිසා දුක හටගන්න හැටි. මේ දුක හටගන්න හැටි කතා කරන්නේ දුක වගේම දුක්ඛ සත්‍ය හැදෙන තැනත් එක්කම. දුක වගේම දුක්ඛ සත්‍ය හැදෙන තැනත් එක්කම. ඒ කියන්නේ අපි දුක කිව්ව කොතෙන්ටද? කායික දුක, චෛතසික දුක. ඉපදෙන එක, ලෙඩ වෙන එක, මැරෙන එක, මහලු බව, අපිට දුක දැනෙන බව තියෙනවා නම් මේ ඔක්කොම දුක. වගේම දුක්ඛ සත්‍ය ඇති තැනයි දුක හැම වෙලාවකදීම ඇති කරන්නේ. දුක්ඛ සත්‍ය ලක්ෂණය මොකද්ද? බීජය. හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය ලක්ෂණය බීජය. තෙතමනය ඇති පසක් හම්බුනොත් පොහොර පසක් දලු දානවා වැඩෙනවම තමයි. දුක්ඛ සත්‍ය ලක්ෂණය ඒකයි. එතකොට
ඒකයි රූප අරූප භූමියේ දුක්ඛ සත්‍යයෙන් මිදිලා නැත්තේ. ඒ භූමිය වල දුක්ඛ සත්‍ය තියෙනවා. හැබැයි පසේ තෙතමනේ නැහැ. ඒක නිසා ඇති වෙන්න විදිහක් නැහැ. තෙතමනේ පොඩ්ඩක් ඇති වෙනකොටම සංඛාරයේ සංඥාව ඇති වෙන්න උන ගමම්ම අසඤ්ඤ තලයට ගියා. දුක නැමැති බීජය වතුර ටික ලැබූ සැනින් පැලවෙනවා. වතුර ටික ලැබූ සැනින් පැලවෙනවා. ආපහු ජරා මරණ දුක සසරේ. ඒක නිසා දැන් අපිට දුක කියන තැන හම්බෙලා තියෙන්න ඕනේ දුක්ඛ සත්‍ය කියන තැනත් එක්කම. එතකොට දුක හම්බෙනකොට දුක්ඛ සත්‍ය කියන තැනත් එක්කම අපිට හැම වෙලාවකදීම අපේ ජීවිතය තුල මේක පේන්න ඕනේ. ඇහැට රූපයක් ගැටෙන තැන ගැන. ඇහැට රූපේ ගැටෙනකොට අපි කතා කළා කලිනුත් අපි කතා කරලා තියෙනවා මම හිතනවා වැඩි වෙන්නේ නැති වෙයි කියලා. ඇහැට රූපයක් ගැටෙනකොට හැම වෙලාවකදීම අනාත්මයි අනාත්මයි කියලා අපි කතා කරනවා. මොකද්ද අනාත්මයි කියලා කියන්නේ? නැත්නම් අනිත්‍යයි කියලා කියන්නේ? ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි කියනවා. හැමදාම කියන ඇහැට පුළුවන්කම තියෙන්නේ මොකක් කරන්නද? වර්ණ සටහනක් පතිත කරගන්න. වර්ණ සටහනේ හැකියාව තියෙන්නේ ඇහැට පතිත වෙන බව කරන්න. රූපය කියන්නේ චත්තාරෝච මහා භූතා සතර මහා ධාතුව ඇති තැනක ඇහැට පෙනෙනවා වර්ණ සටහන. එතකොට වර්ණ සටහනෙන් තමයි අපි සතර මහා ධාතුව ඒ වෙලාවේදී නියෝජනය කරන්නේ. නැත්නම් සතර මහා ධාතුව තිබ්බා කියන්නේ යනවනේ. මේ සියුම් කාරණාවක් කියන්නේ. කියන්නේ දැන් ධාතුවට එහා පැත්තේ ඉඳලා අපි බලනකොට අපිට පේන්නේ සතර මහා ධාතුව තියෙනවා. තියෙන ධාතුව නිසා වර්ණ සටහන ඇති වෙලා ඇති වුණු වර්ණ සටහන දැක්කා. මේ කියන්නේ සතර මහා ධාතුවට එහා පැත්තේ ඉඳලා නෙමෙයි ඇහැට මෙහා පැත්තෙන් ඉඳලා. ඒ කියන්නේ මේ පැත්තට අවධානය යොමු කරලා මේ කියන්නේ සතර මහා ධාතුව තියෙනවා කියලා නෙමෙයි. ඇහැ ඇති කල්ලි වර්ණ සටහන දිහා බලලා සතර මහා ධාතුව ගැන අපි මේ කතා කරන්නේ. සතර මහා ධාතුව ඇති තැනක වර්ණ සටහන අපිට පේනවා. සතර මහා ධාතුව නියෝජනය කළේ මොකද්ද? පෙනී හිටි වර්ණ සටහනක් විදිහට. ඒකයි මහා භූත කියලා කියන්නේ. භූතයන්ගේ ස්වභාවය මොකද්ද? එක එක විදිහට පෙනී සිටින බව. Tamanට නිශ්චිත ස්වરૂපයක් නැහැ. එක එක විදිහට පෙනී සිටිනවා. ඒකයි භූතයගේ ස්වභාවය. මම යමකට නම් බය මට බය වූ ස්වરૂපයෙන් පෙනී සිටිනවා. තව කෙනෙකුට බය යම් ස්වરૂපයක් නම් එයාට බය ස්වરૂපයෙන් පෙනී සිටිනවා. තව කෙනෙකුට බය වෙනස් ස්වરૂපයක් නම් එයා බය ස්වરૂපයෙන් පෙනී සිටිනවා. ඒ කෙනා බය ස්වરૂපයෙන් පෙනී සිටින එක භූතයගේ භූත ස්වභාවය. භූතයගේ භූත ගතිය. එතකොට මහා භූතයි කියලා කියනවා සතර මහා ධාතුවට. ඇයි? ඇහැට ඕන වෙනකොට ඕන වෙන ස්වභාවයෙන් පෙනී ඉන්නවා. වර්ණ සටහන ඇහැට ගෝචර වෙන්නේ වර්ණ සටහනක් මහා භූත. එයා පෙනී හිටිය වර්ණ සටහන විදියට. කන උපදිනකොටම මහා භූත ප්‍රත්‍යයෙන් සමவாயයෙන් එයාට සද්ද රූපේ විදිහට පෙනී හිටියා. ගන්ධේ නාසය ඇති වෙනකොටම මහා භූත එයාම පෙනී හිටියා ගන්ධේ විදිහට. වර්ණ ගන්ධ රස ඕජා කියන ලක්ෂණ ටික පෙන්වන්නේ ඒකයි උපාදාය රූප ටික විදිහට. අනිත් ටික කියනවා මහා භූත. මහා භූත පෙනී සිටින්නේ අන්න අර ටිකෙන්. ආයතන ටිකට ගෝචර වෙන්න වර්ණ ගන්ධ රස ඕජා කියන ලක්ෂණ ටිකෙන් හැම වෙලාවකදීම මහා භූත ටික පෙනී සිටිනවා. එතකොට වර්ණයෙන් තොර මහා භූතයක් දකින්න එපා. වර්ණයෙන් තොර මහා භූතයක් ඇත්තේ නැහැ. වර්ණ සටහනෙන් තොර මහා භූතයක් තියෙනවා කියන්නේ කොහොමද? ඇහැට රූපයක් පෙනෙන වෙලාවට වර්ණ සටහනෙන් තොර මහා භූතයක් ඇත්තේ නැහැ. කනට සද්දයක් ඇහෙන වෙලාවට සද්ද රූපයෙන් තොර මහා භූතයක් ඇත්තේ නැහැ. හදිසිය අපි කියනවා නම් තියනවා කියලා කනට සද්දයක් ඇහෙන වෙලාවට අපිට වෙනම මහා භූත ටික දැනෙන්න ඕනේ. වෙනම මහා භූත දැනෙනවද කනට සද්දයක් ඇහෙන වෙලාවට? වෙනම මහා භූත ටික කාටවත් දැනෙන්නේ නැහැ. කියන කාරණාව තේරෙනව නේද? එතකොට මේ හැම වෙලාවකදීම ඇහැට රූපයක් පෙනෙනකොට එයා පෙනී සිටිනවා වර්ණ සටහන විදිහට. ඇහැට පෙනී සිටිනවා වර්ණ සටහන
විදිහට. එතකොට රූපයේ හැකියාව වර්ණ සටහනක් විදිහට මම ඒක පැහැදිලි වෙන්න කිව්වා ආලෝක මාත්‍රයක් කියලා. නැතිනම් පිටින් ආලෝකයේ පතිත වෙලා බාහිර රූපෙට පරාවර්තන ආලෝකයක් එනකොට ආලෝකේ තිබුණද ගස්කල් ගෙවල් දොරවල් නෑ. වර්ණ සටහනක් කිව්වම ටිකක් හරි හිතෙනවනේ ඕකේ තියෙනවා ගස්කල් ගෙවල් දොරවල් පාටේ හරි තිබුණයි කියලා. දැන් ආලෝකේ තිබුණද ගස්කල් ගෙවල් දොරවල් නෑ. ආලෝකෙන් තොර දෙයක් ඇහැට පතිත වුණාද? ආලෝකෙන් තොර දෙයක් ඇහැට පතිත වුණෙත් නෑ. එහෙනම් අපි ඇහෙන් ගස්කල් ගෙවල් දොරවල් දැකලා තියෙනවද? දැකලා නෑ. එහෙනම් මේ මේසෙ නෙමෙයිද පේන්නේ? හැම වෙලාවකදීම මේ ගැටෙන්නේ අනාත්ම සතර මහා ධාතුව. ඔක කතා කරනකොට ඊයේ දවසේදී අපි සාකච්ඡාවක් කළා. ඒක රූප සටහනක් ඇඳලා ඒක ඔක්කොටම පැහැදිලි කරන්න තියෙනවා නම් හොඳයි. අපි දවසක යොදා ගමු. ලක්ෂ්මන් මහත්තයාට මම හිතනවා බෝඩ් එක ගෙනත් දේවි කියලා අපිට. එතකොට මේ අපි දවසක ඒක යොදා ගමු. යොදාගෙන කතා කරමු. එතකොට ටිකක් පැහැදිලි වෙනවා. නැත්තම් අර මේ බෝඩ් එක ගන්න පුළුවන් දැන් තියෙනවද මෙතන? අපිට වෙලා මදි වෙයි ඒක කතා කරන්න ටිකක්. ඉස්කෝලේ බෝඩ් තියෙනවා. අපි ඊළඟ දවසේ ඒක යොදා ගමු. එහෙමනම් තියෙන බෝඩ් එකකින් කතා කරන්න. නැත්තම් ඇඳපු බෝඩ් එකම ගෙනාවත් ලේසියි මං හිතන්නේ. ඇඳපු බෝඩ් එක ඇති ආරක්ෂා සහිතව. මේ අපි එකෙන් කතා කරමු. ඒක බොහොම තේරුම් ගන්න ලේසියි. නැත්තම් අර අන්ධයට අලියගෙන කියනවා වගේ දෙයක් වෙනවා. ඒ කියන්නේ එක එක තැන කියනවා එක එක අය දන්න මට්ටමෙන්නේ අල්ලගන්න. එතකොට නමුත් දැන් ඒක ඇඳලා පෙන්නුවාම පොඩි සටහනක් තියෙනවා හිතට තියාගන්න. එතකොට ඒකත් එක්ක යනකොට කාරණාව තේරුම් ගන්න. දැන් වෙලා ටිකක් මදි වෙයි. එතකොට මොකද ඊයේත් අපි පැය එකමාරක් දෙකක් කතා කරලා තමයි සම්පූර්ණ විස්තර කරගත්තේ. ඒ කාරණාව තුළ අපි අද කතා කරමු අපිට තේරෙන විදිහට. අපි ඇහැට රූපයක් පෙනෙන තැනක අනාත්ම වර්ණ සටහනක් ගැටෙනකොට අනාත්ම වර්ණ සටහන ආරම්භය දැන් ඇහැට ගැටුනේ ආලෝකයක් කියලා අපි කිව්වා. ආලෝකයක් පෙනුන තැනක ආලෝකේ ගස්ගල් ගෙවල් දොරවල් මිනිස්සු නොඉන්නකොට මේසය අපිට හම්බෙනවා. මේසය හම්බෙන්නේ කොහෙටද? තමන්ගේ මනසට. ඇහැට දකින්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඇහැට ගැටෙන මොහොතේදී කවදාවත් මේසයක්. ඇහැට රූපේ ගැටෙන මොහොත අනාත්ම බවකමයි තිබුණේ, නොදන්නා ගතියකමයි තිබුණේ. ඒ නොදන්නා ගතිය හැම වෙලාවකදීම අනාත්ම බවක්, අනාත්ම ලක්ෂණයක්. දැන් මම කිව්වොත් මෙතන මේ මයික් එකේ මේ තියෙන කොටස රතු පාටයි. දැන් ඕගොල්ලොන්ට ඒක ප්‍රකටයි මම කිව්ව නිසා. හැබැයි ඔය ගැන මෙතන නොදන්න මේක අයිති කෙනා නැතුව අනිත් අයට මම ඇහුවොත් එහෙම පස්සේ දවසක ඔයගොල්ලෝ දැක්කද බණ කියන වෙලාවේ ඉස්සරහා තියලා තිබුණ මයික් එකේ ස්ටෑන්ඩ් එකේ රතු පාට තියනවා කිව්වොත් ඔයගොල්ලෝ මොනවා කියයිද? රතු පාට නෑ කියයි. නැත්තම් බණ කිව්වද කියලා හයිත් දන්නේ නෑ. රතු පාට නෑ කියයි. එතකොට රතු පාට නැත්තම් දැක්කේ නෑ කියලා කියයි. ඒක දැක්කේ නෑ. ඇත්තටම දැක්කේ නැද්ද? දැක්කා. ඇත්තටම දැක්කා. දැක්ක කියන භවයේ තියෙන ලක්ෂණය මොකද්ද? මේ රූපය ඇහැට පතිත වෙනවා නම් මේකත් ඒ සමානවම ඔයගොල්ලෝගේ ඇහැට පතිත වුණා. මේක මේ රූපය ඇහැට පතිත වෙනකොට ඒ සමානවම මේකත් ඇහැට පතිත වුණා. ඒකත් ඇහැට පතිත වුණාට දැන් මේ රූපේ දැනගත්තා. මේ රූපේ දැනගත්තේ නෑ. ඒක නිසා ඒක රැස් කරගත්තේ නෑ. දිත්තේ දිට්ඨ මත්තන් කියනකොට දැකීමක් පමණයි කියලා කියනකොට හැම වෙලාවකදීම දැකීම මාත්‍රයෙන් ඉවර වෙනකොට මෙතන ලක්ෂණයයි මෙතන ලක්ෂණයයි එක සමාන නැද්ද? එක සමානවමයි ඇහැට පෙනුනේ. මේ ටික එකටම ඔතනින් කණ්ණාඩියක් තිබුණොත් තිබුණ කණ්ණාඩියට පතිත වෙන්නේ එක විදිහට නෙමෙයිද?
එකම විදිහට පතිත වෙනවා. දිත්තේ දිත්ත මත්තන් එච්චරයි ඇහැට පතිත කරගන්න පුළුවන් තිබුණ බව. ප්‍රසාදේ කියලා වෙන එකක් දකින්න එපා. මෙතන හදන ඔපය කණ්ණාඩියක ඔපය තියනවා වගේ ඔපයට මෙහි ඡායාව පතිත වෙන දේම මෙතන හැදෙන ප්‍රසාදයට ඔපයට මේක පතිත වෙනවා. කණ්ණාඩිය වගේ නෙමෙයි ඊට එහා ගිහපු නෙගටිව් එකක් වගේ මේක ආලෝකයට සංවේදී. මේ පතිත වෙන විදිහේ මේ හැඩයට මෙහි පිච්චෙනවා. ඕලාරිකෝම කියනවා නම් මෙහි පිච්චෙනවා. එතකොට ඒ පිච්චෙන සටහන අනුව හිතේ ඇති වෙන වේදනා සංඥා කියලා ගති දෙකක්. මෙතන බිඳෙන ප්‍රසාදයේ බිඳෙනවා කියලා කියන්නේ ඒකයි. ප්‍රසාදයේ බිඳීමට අනුව ඇති වෙන වේදනා සංඥා දෙකක්. වේදනා සංඥා දෙකට හිතනවා. හිතලා වේදනා සංඥා දෙක දැනගන්නවා. දැන් ඔන්න ඇහැ පැත්තේ සිද්ධිය ඉවරයි. ඇහි හැකියාව තිබ්බේ මොකද්ද? මේ පතිත කරගන්න බව, ආලෝකයට සංවේදී ආලෝකේ පතිත වෙන බව. ඉතින් ආලෝකේ පතිත වුණා මේ පැත්තට. එතකොට ආලෝකයේ ආරම්භය දැන් මේ පතිත උන එක ආරම්භය ඇහැ බිඳුණා. බිඳුන නිසා මොකද උනේ? හිතට වේදනා සංඥා කියලා ගති දෙකක් ඇති වුණා. වේදනා සංඥා දෙකක් ඇති වුණු තැනක වේදනා සංඥා දෙක දැනගත්තා. ඒ ටික ඔක්කොම විපාකයි. දැන් ඔන්න විපාක ධර්මතාවයේ ආරම්භය හිතනවා. මොකද්ද හිතන්නේ? විපාකයේ ආරම්භය තමන්ගේ දේ හිතනවා. හිතනකම තියෙනවා. දැන් හිතන්න වෙන කොහෙවත් දේවල් තිබුණේ නෑ. මානසිකාරේ ලක්ෂණය තමන්ගේ දේ තමන්ගේ දේම හිතනවා. මනසේ ලක්ෂණය මනසින්ම හිතනවා. අර ගෙනාපු වේදනා සංඥා දෙකේ ලක්ෂණය තියෙන්නේ මොන විදිහටද? තමන්ගේ කුණු ගොඩෙන් ටක් ගාලා ඇදලා ගන්නවා ඊට ගැළපෙන දේ. ඊට සම්බන්ධ ඊට ගැළපෙන දේ තමන් ළඟ තියෙන කුණු ගොඩෙන් ඇදලා ගන්නවා. අරගෙන ගැළපෙන දේ තමයි දැන් අතේ තියාගෙන ඉන්නේ. එතකොට දැන් හිතෙන් දැනගන්නවා හිතන දේ දැනගන්නවා. දැන් මේසේ හම්බෙන්නේ හැම වෙලාවකදීම අන්න ඒ හිතන දේ දැනගන්න තැනින්. මේසේ හම්බෙන්නේ හිතන දේ දැනගන්න තැන. මේසේ ඇති කරන්න මේසේ කියන දැනුම ගෙනල්ලා දෙන්න. ඉතුරු නැතුව නැති වෙලා නැද්ද? ඇහැ රූප දෙක වැය වෙලා නැද්ද? ඇහැ රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා වැය වුණු තැනක තමයි දැන් මේ මේසේ කියන දැනුම මේ ගෙනල්ලා දුන්නේ මේ ඇති කරේ. දැන් මේ ඇති කරගත්ත මේසේ කියන දැනුම අපි දකින්නේ කොහේ තියෙන දේ හැටියටද? හිතෙන් හිතන්නේ එළියේ තියෙන දේ හැටියට. මනසින් දැනගන්නේ එළියේ තියෙන මේසය. නිකන් නෙමෙයි. ඊයේ ඉඳලා තිබුණ මේසය. නැතිනම් කලින් හදලා තිබුණ කලින් ඉඳලා තිබුණ මේසය අපි දැනගන්නේ. දැන් ওই කලින් තිබුණ මේසය කොහෙද තිබුණේ? කලින් ඉඳලා තිබුණ මේසේ ආශ්‍රව ටික මත Tamanට ගෙනල්ලා දෙන මනසේ ලක්ෂණය. දැන් මේසෙන් තොරව වෙනත් දෙයක් අපි දැනගත්තද? වෙනත් දෙයක් දැනගත්තේ නැහැ. අපිට හම්බුන්නේ නැහැ. ඇහැ හම්බුනේත් නැහැ. සතර මහා ධාතුව හම්බුනේත් නැහැ. අපිට හම්බුනේ එකම දේ මේසේ. අපිට මේසෙම දැනගන්න පුළුවන් වුණා. අපි හිතුවට මේසෙමයි පේන්නේ කියලා ඇත්තටම පෙනෙන දේ තුල තියෙන්නේ මේ ගැන දන්නේ නැහැ වගේම මේ පුද්ගලයාත් නැතිනම් මේ මේසෙත් නොදන්න මට්ටමකමයි තියෙන්නේ. නොදන්න දේ නොදන්න තැනක ඕගොල්ලෝ දන්නේ ඕගොල්ලෝගේ මනසේ ලක්ෂණය. මනසේ ලක්ෂණය තමයි ඕගොල්ලෝ දැනගන්නේ. මනසේ දන්න බව නැත්තම් මෙනෙහි කරගන්න දේවල් ටිකක් නැත්තම් ඊට ගැළපෙන දෙයක් කුණුමල්ලේ නැත්තම් කොටින්ම ඒ දේ දන්නේ නැහැ කියනවා. කවදාවත් ඒක දැකලා නැහැ කියනවා. අද තමයි දැක්කේ. එතකොට දැන් හැම වෙලාවකදීම තමන්ගේ මනසේ ලක්ෂණයයි මේ දැනගත්තේ. තමන්ගේ හිතේ ස්වභාවය දැනගත්තේ. මේසේ කියලා දැනගෙන තියෙන්නේ තමන්ගේම මනසේ එක පැතිකඩක් තමන්ගේම මනසයි දැනගෙන තියෙන්නේ. මේසේ ඇති බවට හම්බෙනකොට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? තමන් මෙහි ඇති වෙලා තමන්ට සාපේක්ෂව හිතනවා මේසේ එළියේ තියනවා කියලා. මේසේ එළියේ තියනවා කියලා හිතනකම විතරයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න. මේසේ එළියේ තියනවා කියලා හිතනකම විතරයි තියෙන්නේ. ඇයි හිතනකම විතරක් තියනවා කියන මේසේ කියන දැනුම ඇති කරන්න
මහා භූත රූපයේ භූතයක් විදිහට පෙනී හිටපු වර්ණ සටහන ඉතුරු නැතුව වැය වුනේ නැද්ද? ඉතුරු නැතුව වැය වුණා. ඒ වර්ණ සටහන පතිත වෙන්න ඇහැ වැය වුණේ නැද්ද? ඇහැ වැය වුණා. ඇහැ රූප දෙක වැය වුණු තැනක තමයි අපේ මනස තුල මේසය හැදුවේ. දැන් කොටින්ම මේසෙන් තොරව Taman දකින්න එපා, Tamanගෙන් තොරව මේසෙ දකින්න එපා. මේසෙන් තොරව Taman දකින්න එපා, Tamanගෙන් තොරව මේසෙ දකින්නත් එපා. එතකොට තමන්ගෙන් තොරව මේසෙත් මේසෙන් තොරව තමන්වත් දකින්න එපා කියනකොට හැම වෙලාවකදීම ඔය තැන්වල ඇහැ ඇතිකල්ලි ඇහැ වැය වෙලා රූපෙට, රූපේ වැය වෙලා ඇහැට. ඇහැට කියනවා අත්ත භාව පරියාපන්නෝ ආත්ම භාවය අනුව ගියපු සිද්ධියක්. එතකොට එතනම පුද්ගලයා ඉපදිලා පුද්ගලයා වැය වෙලා. පුද්ගලයා නිරුද්ධ වෙලා. දැන් ඒ නිරුද්ධ වෙච්ච ඇහැ රූප දෙක ගැන නෙමෙයිද දැනගත්තේ? නිරුද්ධ වෙච්ච ඇහැ රූප දෙකේ හැකියාවයි දැනගත්තේ. දැන් දැනගන්න බව තුල පුද්ගලයා ඉපදිලා දැනගත්ත දේ නිරුද්ධ වෙනකොට පුද්ගලයා නිරුද්ධ වෙලා. දැන් මෙතන තමයි අනිත්‍යයි කිව්වේ. මේසය නিত্য වූවත්ද අනිත්‍ය වූවත්ද? මේසෙ දැනගන්න මොහොතේදී මේසෙ කියලා හම්බෙන රූපේ පනවන්න පුළුවන් නিত্য තියෙන මේසයක්ද? මේසෙට පැනවීමක් කරන්න බෑ. මේසෙ තියෙන තැන හැම වෙලාවකදීම අනිත්‍ය ධර්මයක්. යමක් අනිත්‍ය නම් එය සුඛ වශයෙන් ගත්තොත් නැතිනම් තියෙන දේ විදිහට ගත්තොත් දුක නෙමෙයිද? අනිත්‍ය මේසෙ නැති වෙලා යන මේසෙ මහා භූත මතට මෙහෙම ඇති කරගත්ත මේසය මහා භූත මතට පතිත කරොත් මෙහි හදාගත්ත මේසය මහා භූත මතට පතිත කළොත් දැන් මොකද්ද වෙන්නේ? අපි හිතනවා මහා භූත ඇති තැනක මේසේ තියනවා කියලා මහා භූත පැත්තෙන් මේසේ දකින්න පුරුදු වෙනවා. පංච උපාදානස්කන්ධේ ලක්ෂණය මෙහෙම හට ගන්නවා. හැබැයි එළියේ තියනවා කියලා හිතනවා. හිතනකම. දැන් ධාතුව වෙනස් වෙනකොට අනාත්ම ධාතුව වෙනස් වෙනකොට අපිට පේන්නේ මොකක් වෙනස් වෙනවා වගේද? මේසේ වෙනස් වෙනවා වගේ. ධාතුව වෙනස් වෙනකොට අපි මෙහි ඇති කරගත්ත මේසේ අපි දැක්කේ ධාතුවෙන් ඒ ලක්ෂණය. දැන් මේසේ වෙනස් වෙනකොට අපිට පේන්නේ ධාතුව වෙනස් වෙනකොට මේසේ වෙනස් වෙනවා වගේ. එතකොට ඒ මේසේ වෙනස් වීම ඇත්තටම මේසේ වෙනස් වුණාද මේසේ වෙනස් වුණා කියලා හිතාගත්තද? මේසේ වෙනස් වුණා කියලා තමන් රැස් කරගත්තා හිතාගත්ත එච්චරයි වෙනස. දැන් මේසේ වෙනස් වුණා කියලා හිතාගත්ත එක නිසා අපිට දුක් විඳින්න බෑද මේසෙට ඇලිලා? තිබුණ මේසෙට ඇලුනා නම් ඇලිලා හිටියා නම් අපිට දැන් තිබුණ මේසේ එළියෙන් දැකලා ධාතු වෙනස් වෙනකොට මේසේ නැතිවීමේ දුක විඳින්නේ නැද්ද? මේසේ වෙනස් වීමේ දුක අපි විඳිනවා. ඇත්තටම ධාතුව වෙනස් වුණ නිසාද දුක් විඳින්නේ? මේසේ වෙනස් වුණ නිසාද? මේසේ වෙනස් වුණ නිසා දුක් විඳින්නේ. මේසේ වෙනස් වුණ නිසා දුක් විඳනනම් මේසේ ඇති කරගත්තේ මෙහෙනම් දැන් අපේ හිත වෙනස් වුණ නිසා නෙමෙයිද දුක් විඳින්නේ. හිත වෙනස් වුණ තැනකයි අපි දුක් විඳින්නේ. ඒකයි ජරා මරණ දුක තමන් තුලම හදාගෙන තමන්ම විඳින්නේ. අපි ලෝකෙ තුල කතා කරාට අම්මා තාත්තා මැරුණ නිසායි දුක ආවේ, දුව පුතා මැරුණ නිසායි දුක ආවේ කියලා. ඇත්තම යථාර්ථය ජරා මරණ දුක හදාගත්තේ තමන්ගේ පැත්තේ. ජරා මරණ දුක හදාගත්තේ තමන්ගේ පැත්තෙන්. මොකද ඇති බවට හිතුවේ නැති තැනක තමන්ගේ පැත්තෙන්. ඇති බවට හැදුවේ හැම වෙලාවකදීම තමන්ගේ මනසේ ස්වභාවය. මේසේ ඇතිකලේ හැම වෙලාවකදීම තමන්ගේ මනස තුල. මේසෙන් තොරව මනසක් දකින්න එපා. පුද්ගල භාවයක්. පුද්ගල භාවයෙන් තොරව මේසයක් දකින්න එපා. හැම වෙලාවකදීම පුද්ගල භාවයේ මේසයයි, මේසය පුද්ගල භාවයයි. හැම වෙලාවකදීම මනසේ ලක්ෂණය නෙමෙයිද මේස කියන එක. මනසෙන් ගෙනල්ලා දුන්න දේ නෙමෙයිද මේසෙ. එහෙනම් දැන් මේ පුද්ගලයා නෙමෙයිද මේ මනස ලක්ෂණය නෙමෙයිද මේ මේස කියන එක. එතකොට අපිට පේන්නේ හිතේ හදාගත්ත මේසෙ පේන්නේ ඒක ධාතුව පැත්තට යොමු කරනකොටම ඇති වෙනවා මොකද්ද? මෙහෙ ඉන්නවා මම දකින්න එළියේ මේසේ. දැන් පුද්ගල භාවය හැම වෙලාවකදීම ස්ථාපනය වෙලා තියෙනවා. පුද්ගල භාවයේ ස්ථාපනය වුණේ හැම වෙලාවකදීම
තමන්ගේ මනසේ ඇති වෙන ධර්මතා ටික නොදන්නා කම නිසා. ඒ දේ එළියේ ඇති කියලා හිතන කම නිසා. ඒ හිත තුලයි පුද්ගල භාවය ඇති උනේ. ඒ පුද්ගල භාවය ඇති කරගත්ත හිතත් ඉතුරු නැතුවම නැති වෙනවා. ඊට පස්සේ වෙන ආයතනයක් උපදිනවා. වෙන ආයතනයක් උපදිනකොට අපි හිතනවා ඒකත් ඇත්ත හැටියට ගන්නවා. දැන් ඒක ඇති කරගන්න අපිට බාහිර රූප එකට ගැට ගැහුවේ නැති වුණා. දැන් මේ පැත්තේ ධර්මතාවය යට ගන්න තියෙනවා. මොකද ඒ මමම තමයි සද්දේ අහන්නේ. රූපේ නොගැලපෙන්න පුළුවන්. අර ඒ ඔරලෝසුව තියෙන ඔරලෝසුව ඇති බවට හම්බෙන්න පුළුවන්. ඔරලෝසුව ඇති බවට හම්බෙලා දැන් ඒක මතයි මම ඒකේ ඔරලෝසුව තියනවා කියන තැන ඇති කරගත්තේ මොකද්ද? මෙහි පුද්ගල භාවයේ ඔරලෝසුව තමන් කරගත්තා අපි. තමන්ගේ මානසික ස්වභාවය දැක්කේ නැහැ. තමන්ගේ මනසිනුයි ඔරලෝසුව ඉපැද්දුවේ කියන එක පෙනුනේ නැහැ. ඒක නිසා ඔරලෝසුව ඇත්ත වුණා. ඔරලෝසුව ඇත්ත වුණ නිසා තමන් ඇත්ත වුණා. තමන් ඇත්ත වීම නිසා මොකද්ද උනේ? ඔරලෝසුව ඇති බවට හම්බෙන භූමිය විඳින්න පුළුවන් විදිහට ආපහු ආයතන ටික හැදුනා. ආපහු ආයතන ටික හැදිලා ඊළඟට කනට සද්දයක් ඇහෙනවා. දැන් ඒකට කිසිම සම්බන්ධයක් නැති වෙන සද්දයක් ඇහෙන්නේ. දැන් වෙන සද්දයක් ඇහෙනකොට ඒකේ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? ඔරලෝසුව මේකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි තමන් ගැලපිලා. ඔරලෝසුව දැකපු මට තමයි සද්දෙත් ඇහෙන්නේ. තමන් රැස් වෙලා තියෙනවා මනස තුල ධම්මායතනෙ තුල තමන්ට තමන් රැස් වෙලා. ඔරලෝසුව විඳපු මට සද්දයක් අහන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔරලෝසුව දැකපු මම තමයි සද්ද ඇහුවේ. දැන් අපිට එක දිගට ඊයේ පෙරේද ඉඳලා අවුරුදු ගාණක් ඉඳලා ජීවත් වුණ මම ඉන්නවා මෙතන. අවුරුදු ගාණක් ඉඳලා ජීවත් වුණ තමන් සිහිපත් කරන්න පුළුවන් අතීතයේ. දැන් අවුරුදු ගාණක තමන් හිටියේ කොහෙද? ඉන්නේ කොහෙද? මනෝමය ලක්ෂණයක් තුලයි අවුරුදු ගානක තමන් ගෙනල්ලා දෙන්නේ. ඇත්තම කතාව මේ වර්තමාන මොහොතේ ඇති වෙන හිත නෙමෙයිද තමන්? ඒ හිත ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නම් තමන් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නෙමෙයිද? මේ මොහොතේ තමන් ඉතුරු නැතුව තමන් ඇති වෙලා තමන් නිරුද්ධ වෙච්ච තැනක. ඒකයි මේක සත්පුද්ගල වශයෙන් පැවැත්මක් වෙන්නේ නැහැ. ආත්ම භාව වශයෙන් යන දෙයක් නැහැ. ඒ තැන ඉපිද නිරුද්ධ වෙන ධර්මතාවයක්. හේතු ටික ඇති වෙනකොට ඇති වෙලා හේතු බිඳීමෙන් නැති වෙලා යන ධර්මතාවයක්. අන්න ඒක නිසා මේකට කියනවා අනාත්මයි කියලා. සත්පුද්ගල භාවයේ නැහැ කියන්න ගියෙත් නැහැ, තියෙනවා කියන්න ගියත් නැහැ, ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ කියන්න ගියෙත් නැහැ. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුච්චති. එතකොට අපිට ගෙනල්ලා දෙන්න ඕනේ හැම වෙලාවකදීම අන්න ඔය දර්ශනේ. දැන් රූපය නොදන්නාකම නිසා පිරිසිඳ නොදන්නාකම නිසා මේසෙ ඇති බවට හම්බෙනකොට ලෝකෙට මේසෙත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ජරා මරණ දුක තියෙනවා. හැබැයි තියෙන්නේ ඒ මේසෙ ඇති කරගත් එකේ ජරා මරණ දුක විතරක් නෙමෙයි. මේසෙ තියනවා කියන මට්ටමේ හදාගත්ත සතර මහා ධාතුවේ දේවල් කාරණා තියනවා කියන මට්ටමේ හදාගත්ත අතීත යම්තා කර්ම තියෙනවා නම් ඒ කර්ම වලටත් හිමිකාරයෙක් වෙලා තියෙනවා අපි. අන්න ඒකයි ප්‍රශ්නේ උතන. දැන් වර්තමානයේ හම්බෙන්නේ මේසෙ විතරයි. මේසෙ එළියේ තියෙනවා කියන බව තුල අපි රැස් කරගෙන තියෙන මොකද්ද? කාම භවය. එළියේ සතර මහා ධාතුවේ දේවල් කාරණා තියෙනවා. විඳින්න ගෙවල් දොරවල් යාන වාහන තියෙනවා. තියෙන බව මේ අපි රැස් කරගන්නේ. තියෙන බව තුල රැස් කරගෙන තියෙන්නේ මොනවද? අතීතයේ යම්තාක් අවිද්‍යා කර්ම ටිකක් තියෙනවා නම් ඒ කර්ම ටිකයි රැස් කරලා තියෙන්නේ. කම්මක්ඛයා කියලා කියන්නේ කර්මක්ෂය කිරීමක් තියෙන්නේ මෙතන. අපිට අද වර්තමානයේ භව නිරෝධයක් කරන්න පුළුවන් නම් භවයේ නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන භවයේ තුල මොකද්ද සිද්ධ වෙන්නේ? අතීතේ ඉඳලා කරපු කර්ම ටික නිරුද්ධයි. අනාගතයට කර්ම කරන්න දෙයක් අල්ල ගන්න බෑ. හේතුවක් නැහැ ප්‍රතිසන්දි විපාකයක් හදන්න හේතුවක් නැහැ. හේතු නිරුද්ධයි. හැම වෙලාවකදීම ප්‍රතිසන්දි විපාකයක් හදන්නේ හැම වෙලාවකම දෙයක් ඇති බවට හම්බෙන දේ මත. නාම ධර්මතා ටිකක් නම් ඇති බවට හම්බෙන්නේ නාම ධර්මතා ටික ඇති බවට හම්බෙන එක මත ඊළඟ භවයේ සකස් කරලා දෙනවා. ඒ ඇති දේ විඳින්න පුළුවන්. සතර මහා ධාතුවේ නම් දේවල් තියෙන්නේ සතර මහා ධාතු විඳින්න පුළුවන් විදිහට හදලා දෙනවා.
ඒකයි මේක දෙවියන් වහන්සේ කරනව නෙමෙයි. තමන්ව හදා ගන්නවා කියලා කියන්නේ. තමන්ගේ ගතිය තීරණය කරන්නේ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් නෙමෙයි. තමන්මයි. තමන් ඉන්නේ මොන මට්ටමේද? තමන් රැස් කරගන්නේ හදාගන්නේ මොන මට්ටමේද? ඒ මට්ටමින් හදලා දෙනවා තමන්ට. ඒ මට්ටමින් හදලා දෙනකොට හැම වෙලාවකදීම ඒ මට්ටමින් විඳින්න පුළුවන්කම තියෙනවා තමන්ට. කාම භවයේ දැන් ඇති බවට සතර මහා ධාතුවේ දේවල් කාරණා ඇති බවට නම් ගෙනල්ලා දෙන්නේ සතර මහා ධාතුවේ දේවල් තියෙන දේවල් කාරණා විඳින්න පුළුවන් අතීත යම්තා කර්ම තියෙනවා නම් ඒ ටිකත් අපි පස්සෙන්ම එනවා. ඒ ටික නතර කරන්න බෑ. යම් වෙලාවක එක තැනකින් හරි මිදුනොත් මේකෙන් අතීතේ ඉඳලා ඒ රූපේ ඇති බවට සිද්ධ කර ගැනීම තුළ යම්තා කර්මයක් සිද්ධ කරලා තියෙනවා නම් ඒ කම් ඔක්කොම අහෝසිකම්ම වෙනවා. ඒකයි අඟුලිමාල තෙරුන් වහන්සේට කොච්චර මේ මට්ටමේ අකුසල් කරලා තිබුණත් ඔක්කොම අහෝසිකම්මයි ප්‍රතිසන්දියක් නැහැ. ඇයි එදා මරපු මිනිස්සෙන්ගෙන් තමයි අද මිදුනේ. එදා මරපු යම්තාක් මිනිස්සු මරනවා නම් ඒ මිනිස්සයන්ගෙන් අද මිදුණා. ඇති බවට සතර මහා ධාතුවේ හම්බෙන්නේ නැහැ මිනිස්සෙක්. අතීතයක් හම්බෙන්නෙත් නැහැ. අනාගතයක් හම්බෙන්නෙත් නැහැ. වර්තමාන රූපෙන් මිදිලා. දැන් අතීත කර්මෙන් මිදිලා. අනාගතයට කර්ම සිද්ධ කරන්නේ නැහැ. නුවණකින් ජීවත් වෙනවා, ප්‍රඥාවකින් ජීවත් වෙනවා. අන්න ඒ මට්ටමටපත් වෙලා. එතකොට කියනවා කර්මක්ෂය කිරීමෙන් ජාතික්ෂය කිරීමටපත් වෙලා. හැම වෙලාවකදීම වර්තමාන කර්මයේ බවටපත් වෙන්නේ පුද්ගල භාවය ඇති කරගන්න කර්මය. ඒ කර්මයේ මතයි අනිත් ඔක්කොම නියෝජනය වෙන්නේ. අපිට පස්පව් දස කුසල් මේ දුසිරි දුරාචාර කරපු කර්මත් දස කුසල ධර්ම හැම දෙයක්ම නියෝජනය වෙන්නේ වර්තමානයේ මේ මොහොතේ රැස් කරගන්න සංඛාරයට නැතිනම් කර්මයට අනුව. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියලා කිව්වේ චේතනාව කර්මයයි කියලා කිව්වේ හැම වෙලාවකදීම මේ කුසල් සිත විතරක් කුසලයේ නිසා නෙමෙයි. මේ කුසල් සිත පදනම් වෙලා තියෙන්නේ මොකද්ද? ආශ්‍රවයේ මත. මොන ආශ්‍රව ටික මතද? කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජාශ්‍රව ටික මත, දිඨාශ්‍රවේ මත. මේ ආශ්‍රව ටික මත තමයි කුසලයේ පදනම් වෙලා තියෙන්නේ. මොකක්ද ආශ්‍රවේ? මේසෙ විඳින්න පුළුවන්. සතර මහා ධාතුවේ මේසෙ විඳින්න පුළුවන්. මේසෙ මොකද්ද? මේසෙ තුල කැමති වෙන්නේ Tamanට කාමාශ්‍රවයේ තුල තියෙනවා. මේසෙ ඇති බවට සතර මහා ධාතුව මේසෙ විදිහට හංගිනවා මඤ්ඤණා කරනවා. මොකද්ද දිඨාසවේ? ඊයේ ඉඳලා තිබුණ මේසය හම්බෙනවා අපිට දිඨාසවේ. නිට්ටය වූ මේසයක් හම්බෙනවා. ඊයේ ඉඳලා තිබිලා මේසෙ. නැතිනම් දැකපු දවසේ ඉඳලා මේ මේසෙ තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැකපු දවසේ ඉඳලා දකින්න හිටපු තමනුව ඉන්නවා මෙතනදී. අවිජ්ජාසවයක් තියෙනවා. නොදන්නාකම. දැන් මේ කාමාසව, භවාසව, දිඨාසව, අවිජ්ජාසව කියන ආශ්‍රව ධර්මතා හතර නියෝජනයේ තමයි මේසෙ හදලා තියෙන්නේ අපිට. මේසෙ හදාගත්ත එකෙන් කරලා තියෙන්නේ මොකද්ද? මේසෙ පූජා කරන්නත් පුළුවන්, මේසෙ කඩලා දාන්නත් පුළුවන් කරලා. කුසලයේ අකුසලයේ දෙක තීරණය කරලා. දැන් අපිට අද දවසේදී මේසෙන් මිදෙන්න කිව්වා. අකුසල් නොකරන ගමන් මේසෙන් මිදෙන්න වෙනවා. මේසෙන් මිදෙන්න නම් අපිට සිද්ධ වෙනවා මේසය ඇතිතන සතර මහා ධාතුවේ මේසෙ දකින්න බව නැති කරගන්න. සතර මහා ධාතුවේ මේසෙ ඇති කරගත්ත බව නැති කරන්න යනකොට අපිට හැම වෙලාවකදීම සිද්ධ වෙනවා මේ යථාර්ථය දකින්න. මේ යථාර්ථය දකින්නවා කියන තැනදී ගොඩක් වෙලාවට අපි හදාගන්න දෙයක් තමයි අත්තනාව අනත්තානං සංජානාමිති. දැන් සූත්‍රය එළිය ගියේ ඔක්කොම. අනත්තනාව අත්තානං සංජානාමිති. අපි මේ චතුරාර්ය සත්‍ය ටික මේ විස්තර කරේ. අත්තනාව අනත්තානං සංජානාමිති. සූත්‍රයේ වචනයක් කියනකොට තමයි සූත්‍රය මතක් වුනේ අපව. ආත්මයෙන් අනාත්මය හඳුනනවා කියන තැන ඉතුරු කරනවා අපිට. විදර්ශනා කරන්න යනකොට ආත්මයෙන් අනාත්මය හඳුනනවා කියන තැන ඉතුරු කරන්න යනවා. ඒ කියන්නේ ඒකෙන් තියෙන්නේ හැම වෙලාවකදීම ඒකේ ලක්ෂණය තමයි විදර්ශනාව තව එකක් වෙලා දකින්න තව කෙනෙක් වෙලා. කරන්න ඉඳලා විදර්ශනා කරලා.
කරන්න ඉඳලා විදර්ශනා කළා. හැම වෙලාවකදීම විදර්ශනා කරනකොට හොඳට දකින්න මේක බොහොම සියුම් කාරණයක්. විදර්ශනාව කරනකොට විදර්ශනාව හැම වෙලාවකදීම හම්බෙන්න ඕනේ තමන් කියන තැනින්. තමන් කියන තැනින් කියලා කිව්වේ අපිට හැම වෙලාවකදීම මේ මොහොතේ විදර්ශනාව වඩන්න ඉතුරු වෙන්නේ නැති වෙන්න මේ මෙනෙහි රූපයේ ඇති බවට තමන් හම්බෙන තැනින් ඕන විදර්ශනාව හසු වෙන්න. බලන්න ඉතුරු වෙන්න බෑ. බලන්න ඉතුරු වෙනවා හැම වෙලාවකදීම රූපේ විදර්ශනා කරන්න යනකොට, සද්දේ විදර්ශනා කරන්න යනකොට, ගන්ධේ විදර්ශනා කරන්න යනකොට වෙනම රවුමක් හිතාගෙන එනකොට දේවල් කාරණා විදිහට හිතාගෙන එනකොට මේ දේවල් කාරණා මෙනෙහි කරන්න ඉතුරු වෙනවා. ඒක නිසා නුවණක් විදිහට වඩන්න පුරුදු වෙන්න. නුවණක් ඇති කරගන්න වචන ටිකකින් විතරක් නෙමෙයි. ඇහැට රූපේ ගැටෙන තැනක කෙලින්ම නුවණ පිහිටවන්න. මම දන්නේ ඒක වචන විදිහට පරිවර්තනය කරන්න මට තේරෙන්නේ නැහැ ඇත්තටම වඩා. හැම වෙලාවකදීම නුවණක් විදිහට පිහිටවන්න එතන ඇහැට රූපය පෙනෙන තැනක මොකද කියන්න වෙන්නේ හැම වෙලාවෙම එකම වචන ටික. ඇහැට රූපය පෙනෙන තැනක තියෙන අනාත්ම දර්ශනයේ ඒ තුල පුද්ගල භාවයේ Taman දකින්න ඉතුරු කරන්න එපා. ඒ කියන්නේ ඇහැට රූපේ පෙනෙන තැන ඒ ඇහැට පෙනෙන රූපේ පෙනෙන බවමයි Taman කියන බව දකින්න. ඇහැට රූපේ පෙනෙන බවමයි Taman ඇති කරගෙන තියෙන්නේ කියන එක ඒ තුලම දකින්න. කනට සද්දේ ඇහෙන බවමයි Taman කියන බව දකින්න. නාසයට ගන්ධේ දැනෙන බවමයි Taman කියන එක දකින්න. ඒ මොහොතේදී Taman ඉපදිලා තියෙන කියන තැනින් අනාත්ම දර්ශනය අල්ලන්න. අල්ලන්න හදන්නේ එපා. රූපේ පෙනුන තැන ගැන විදර්ශනා කරන්න වෙනමම. ඇහැට රූපයක් පෙනෙන තැනක දේවල් කාරණාවසු වටේ ගිහිල්ලා විදර්ශනා කරගෙන එනකොට හැම වෙලාවකදීම බලන්න හම්බෙලා තියෙනවා. කෙටියෙන්ම අපිට විදර්ශනාව විදිහට මේ ලොකු භූමියක් ගැන කතා කරන්නේ මේ ස්කන්ධයන්ගේ උදේවැය කියලා දේවල් කතා කරන්නේ උගන්වන්නේ නැතිනම් අරිය ධම්මස්ස කෝවිදෝ කියලා කියන්නේ හැම වෙලාවකදීම මේ ධර්මතා ඉගෙන ගැනීම තුල නුවණක් ඇති වෙන්න ඕනේ. ඒ නුවණ තමයි විදර්ශනා විදිහට භාවිත කරන්න ඕනේ. භාවිත කරනවා කියන එකයි භාවිත කරන දේ වඩනවා වෙනම භාවනා කරනවා කියන එකේ පොඩි වෙනසක් තියෙනවා. මට හිතෙන විදිහට ගොඩක් වෙලාවට ඒක මගේ මතයක් හොඳේ. භාවිත කරන දේ භාවනා කරන දේ පොඩි වෙනසක් තියෙනවා. ලෝකුත්තරස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා. ලෝකෝත්තර කර්මයේ කළ බැවින් වැඩූ බැවින් භාවිත කළ බැවින් භාවිත කරන්නේ තියෙන දේ භාවනා කරන්නේ නැති දේ. මෛත්‍රී භාවනාව කරනවා. ඇයි? මෛත්‍රී සමාධිය උපදව ගන්න. තියෙනවා නම් වඩන්න දෙයක් නැහැ. මෛත්‍රී සමාධිය උපදව ගන්න. කසින භාවනාව කරනවා. උපචාර අර්පණා උපදව ගන්න. මෛත්‍රී භාවනාව කරන උපචාර අර්පණා සමාධිය උපදව ගන්න. ඇයි? දැන් නැති නිසා. ලෝකෝත්තර කර්මේ භාවිතත්තා භාවිත කරනවා. ප්‍රයෝජනෙට ගන්න වෙන්නේ තමන් ළඟ තියෙන දේ නෙමෙයිද? ප්‍රයෝජනෙට ගන්න වෙන්නේ තමන් ළඟ තියෙන දේ. උපය ගන්න වෙන්නේ තමන් ළඟ නැති දේ. භාවනාවෙන් කරන්නේ උපය ගැනීම. භාවිතයෙන් කරන්නේ තියෙන දේෙන් ප්‍රයෝජන ගැනීම. ලෝකුත්තරස කම්මස්ස කතත්තා භාවිතත්තා කියනකොට ඕගොල්ලෝ ළඟ හදාගත්ත නුවණක් තියෙන්න වෙනවා. ඇති කරගත්ත නුවණක් තියෙන්න වෙනවා. අන්න ඒ නුවණ ඇති කරන්නයි කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය කියන ටික තියෙන්නේ. ඒ ටික තුල ඕගොල්ලන්ට හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න වෙනවා. කොටින්ම නිවන් දකින්න වෙනවා ඒ ටික තුල. නිවන කියන එක දකින්න වෙනවා කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය තුලයි. ඒ දැකපු නිවන ඕනේ සාක්ෂාත් කරගන්න ඉස්සරහට යන්න. අන්න ඒ නිවන දකින්නවා කියන තැන තමයි ඔයගොල්ලොන්ට කතා කරන්න වෙන්නේ හැම වෙලාවකදීම. ඇහෙන් තොරව තමන්ව දකින්න එපා. ඒ මොහොතේදී මේ වර්තමානයේ තුල හිත රඳවන්න කියන්නේ ඒකයි. අපි විදර්ශනාවට අතීතයේ හරහරවමක් ගිහිල්ලා එනකොට අපි ගොඩක් ප්‍රමාදයි.
අපි නුවණ ගන්න වෙනවා. මම මේක එපා කියන්නේ නැහැ. මොකද කෙනෙකුට පටන් ගන්න තැනක් තියෙන්න වෙනවා. ඉස්සෙල්ලම ඒ කියන්නේ කෙනෙකුට එකපාරම මෙතනට හිත තියන්න අමාරු වෙයි. නමුත් හිත ගන්න ඕනේ තැන මෙතනයි. හැම වෙලාවකදීම ඇහැට රූපේ පෙනෙන තැනට හිත තියන්න වෙනවා. කනට සද්දේ ඇහෙන තැනට හිත තියන්න වෙනවා. දෙවෙනි පාර මතක් කරන්න වෙයි. දෙවෙනි පාර මෙනෙහි කරන්න වෙයි. හැබැයි එයාට ඇහෙන්තොර තමන් හම්බෙලා නැහැ. කනෙන් සද්දෙන් තොර තමන් හම්බෙලා නැහැ. ආයතනයන්ගෙන් තොරව තමන් හම්බෙලා නැහැ. හැම වෙලාවකදීම තමන් ඒ තැන නිරෝධයේ පිරිසිඳ දකින්න බවකට යන්න වෙනවා. එතකොට ඒ තැන නිරෝධයේ පිරිසිඳ දකින්න මේ නුවණ ඇති කරගන්න තමයි මේ ලොකු දර්ශනයක් අපි කතා කරන්නේ. ඒ තැන අනිත්‍ය වෙලා යන ඥාන දර්ශනය ඉස්සෙල්ලා ඇති කරගන්න. ඒ නුවණ ඇති වුණාට පස්සේ ඇති කරගත්ත නුවණ තමයි භාවිත කරන්න වෙන්නේ. ඇති කරගත්ත නුවණ තමයි මේ වඩන්න වෙන්නේ. ඒක නිසා ඇති කරගත්ත නුවණ වඩන්න ඕනේ ඊට පස්සේ. ඒක නිසා දැන් අපිට හොඳට හිත තියන්න මේ කාරණාවට මොකද්ද මේ ආයතන ධර්මතාවය කියලා කියන්නේ. ආයතන ටික කියලා කියන්නේ මොකද්ද? එහෙම නැතිනම් මේ රූපයේ අනිත්‍යයි කියන්නේ මොන හේතුව නිසාද? අනිත්‍ය කියලා කියනකොට ඕගොල්ලන්ට අනිත්‍යයට මේසෙ හසු නොවී තියෙන්න ඕනේ. අනිත්‍යයට මේසෙ හසු නොවී තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් මේසෙ අනිත්‍යයි කියන්න ගියේ නෑ. නැතිනම් මහණෙනි ගස අනිත්‍යයි කියන්න ගියේ නෑ. වැව අනිත්‍යයි කියන්න ගියේ නෑ. ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි. හැමතැනකම බලන්න ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි. මොකද ඇහැ රූප කියන තැන ගස්කල් ගෙවල් දොරවල් නැහැ. ඇහැ රූප ළඟ ගස්කල් ගෙවල් දොරවල් නැහැ. මොකද ගස්කල් ගෙවල් දොරවල් ඔක්කොම තියෙන්නේ විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියන එක තුල. හැම වෙලාවකදීම ඇහැ රූප කියන තැන තියෙන්නේ කෙලින්ම මේක පුද්ගල භාවයේ කියන තැන. අත්ත භාව පරියාපන්නෝ ඒ පුද්ගල භාවයේ එතන නියෝජනය වෙලා ඒක එතනම ඉතුරු නැතුව නිරුද්ධයි. ඒ නිරුද්ධ වෙච්ච ධර්මතාවය ආරම්භයාම ඇති කරගන්නවා විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් දැනගත්ත දේ දැනගත්ත තැනින් ඉවරයි. දැන් දිත්තේ දිත්ත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියන තැන හැම වෙලාවකදීම ආත්ම භාවයේ ඉපිද නිරුද්ධ වෙලා මිසක වෙන කාරණාවක් සිද්ධ වෙලා නැහැ. ඔය දෙකම එකතු කරගත්ත අපිට දැකපු දේ විඳින්න ඉන්නවා. ඒක නිසා අපිට දකින්න දේ කෙලින්ම මේසේ දකින්න පුළුවන්කම තියෙනවා. මේසේ දකින්න බව ඇත්තටම අවිද්‍යා සම්පස්සේ නිසා ගෙනල්ලා දෙන දේ. මොකද මේසේ දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේසේ දකින්න දේ ඉක්මනටම මනෝ විඥානය තුල හදලා දෙන්නේ. මේක ඒ තරම් වේගවත්. අපි හිතුවට මේසෙමයි පේන්නේ කියලා පෙනෙන දේ මේසේ තිබ්බේ නැහැ කවදාවත්. කාටවත් පුළුවන් කමක් තිබ්බේ නැහැ මේසේ දකින්න. ඒ මේසය කියන එක හැම වෙලාවකදීම අවිද්‍යා සම්පස්සේ තුල අපි විසින්ම හදාගත්ත තමා තුල උපදෝගත්ත ධර්මතාවයක්. හැබැයි එතකොට තමා තුල උපදෝගත්ත ධර්මයක් කියනකොට තමන්ගෙන් තොරව මේසෙ දකින්න එපා. මේසෙ කියන බවින් තොරව තමන් දකින්න එපා. ලෝකේ මේ පැත්ත බලලා අපි 1000ක් දේවල් දිහා බලලා 1000ක් ඇති වෙලා තියෙනවා නම් තමන් 1000කට වැඩි ඉපිද නිරුද්ධ වෙලා. 1000ක් නෙමෙයි 2000කටත් 3000කටත් වැඩි ගිහිල්ලා. ඇහැ රූප ඇති තැනක තමන් ඉපදිලා තමන් නිරුද්ධ වෙලා. හිත ඇති තැන ඇති වෙලා නිරුද්ධ වෙලා. දැන් ඒ තැන දෙයක් ගැන කතා කරනකොට දුව පුතා කියලා කතා කරනකොට හොඳට දකින්න තමන්ගේම මනසේ අත්දැකීමට තමන් කතා කරනවා දුවයි කියලා. තමන්ගේම මනසට තමන් කතා කරනවා පුතේ කියලා. තමන්ගේ දුවට පුතාට ආදරය කරනවා අතීතේ ඉඳලා හිටපු දුවට පුතාට තමන් ආදරේ. කොහෙටද අපි ආදරේ කරලා තියෙන්නේ? අතීතේ ඉඳලා හිටපු දුව පුතා ගෙනල්ලා දුන්නේ තමන්ගේ මනසේ නම් දැන් ආදරය කරලා තියෙන්නේ තමන්ගේ මනසට නෙමෙයිද? තමන් ආදරය කරලා තියෙන්නේ තමන්ගේ මනසට. ආදරය කරපු මනස වෙනස් වෙනකොට ඒකයි දුක එන්නේ. අපි කියනවා රූපේ වෙනස් වෙනකොට දුක ආවා කියලා. නමුත් රූපේ නෙමෙයි වෙනස් වුනේ. මෙහෙදේ වෙනස් වෙනකොටයි දුක ආවේ. ධාතුව වෙනස් වෙනකොට අපිට දුක ආවේ නෑ. ධාතුව වෙනස් වෙනකොට නම් දුක එන්නේ අපිට එහෙ ධාතුව වෙනස් වෙන්නේ මොන හේතුවක් නිසා නම් ඒ හේතුව නිසා මෙහි දුක එන්න ඕනේ. දුව පුතා වැටිලා තුවාල වෙලා නම් දුක එන්නේ එතන.
ඒ දුක මෙතෙන්ට දැනෙන්නේ නැහනේ. මෙතන කායික දුක දැනෙනවද? තුවාල වෙලා කය රිදීමෙන් ඇති වුණ වේදනාව දැනෙනවද? දුව පුතා වැටිලා දුක් විඳිනකොට? නෑ. අපිට දැනෙන්නේ මානසික දෝමනස්සයක්. මානසික දෝමනස්සයක්. ඇයි දුව පුතා හදාගත්තේ? තමන්ගේ මනසේ හැකියාව දුව පුතා කියලා හදාගත්ත දේ අතීතේ ඉඳලා ඉඳපු දුව පුතා වැටිලා තුවාල වෙලා දුක් විඳින බව තමන්ගේ මනස තුලම හදාගෙන දුක් විඳිනවා. තමන් තුලම හදාගෙන දුක් විඳින බව දැක්කනම් අන්න ඒ කෙනා කවදාවත් එහෙ රූපේ බින්දිනවා කියන බව තුල රැවටිලා එහෙට වැටිලා දුක් විඳින්න යන්නේ නැහැ. එයා මේ පැත්ත දිහා බලාගෙන උපේක්ෂා සහගත වෙනවා. මේ පැත්ත බලාගෙන උපේක්ෂා සහගත වෙනවා. එයාට හරියට ඒක පේනවා ලෝකයාගේ තියෙන බාල බව. ලෝකයාගේ තියෙන බාල ලක්ෂණය. මොකද්ද බාල ලක්ෂණය? එහි ඇති බවට මෙහිම ඇති කරගන්න ටික මෙහි නොදක එහි තියෙන බවටම හදාගෙන දුක් විඳිනවා. හරියට ඒකම තමයි බාල ලක්ෂණය. හැම වෙලාවකදීම බාලයෙක් හැමතම මතක් කරන දෙයක් පොඩි ළමේ චරිතයක් අරගෙන චරිතය ඇත්ත කරගෙන රඟපානවා වගේ. අපි ඒ වෙලාවට දුව පුතා කියන බව අපේ මනසේ හැකියාව අපිම දන්නේ නැතුව දුව පුතා විඳිනවා අපි. එළියේ ඉන්න දුව පුතා විඳිනවා. අපි දකින්නේ අපි මේ චරිත නිරූපණයක් කරේ කියලා. අපි බාල බවක්, බාල මානසික මට්ටමක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට ඔන්න ඔය බාල මානසික මට්ටමින් මිදෙන්නයි කාරණාව පෙන්වුවේ. ඉතින් ඔය ටික ඔක්කොම දුක්ඛ සත්‍යයට අදාළව කාරණා ටික. දැන් කියවනේ චතුරාර්ය සත්‍ය කියන්නේ ලොකු මිදුලක් කියලා. දැන් ලොකු මිදුලේ කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඕන දෙයක් ගැන කතා කරන්න පුළුවන්. මේ කතා කරේ දුක්ඛ සත්‍යයට අදාළ කාරණා ටික අපිට දුක ඇති උනේ කොහොමද කියන එක. අපි ඊළඟ දවසේ කතා කරමු. පොඩි රූප සටහනක් තියෙනවා. ඒ රූප සටහන ආශ්‍රයෙන් කොහොමද අපිට දුක ආවේ කියලා මම චිත්‍ර අඳින්නේ තරම් දක්ෂ නැහැ. නමුත් හිතේ ඇඳුණු පොඩි ඉරි කෑලි ටිකක් තියෙනවා. අපි ගහලා පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහවත් වෙමු. මම හිතනවා යමක් තේරුම් ගන්න පුළුවන් වෙයි ඒකෙන් කියලා ඉස්සරහට. හොඳයි කාල වේලාව ඉවරයි අපිට නේද? බලමුකෝ අපි ඒක මොකක් හරි කරන්න එහෙමනම්. හොඳයි හැමදෙනාම සාදුකාරය පවත්වන්න. කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරයන් පවත්තලා මේ විදිහට වටිනා කින කුසල ධර්ම රාශියක් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. ඒ සියලු කුසල ධර්මයන් පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ, මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේ, රාහුල ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේලා දෙනමටත් ඒ වගේම අපි හැම දිනාටම බොහොම කල්යාණ මිත්‍රයෙක් වෙන මේ පින්නතුන්ට මේ ධර්මලාභය ලබා ගන්නට හේතුවක් වෙන අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේලා තුන් දිනාටම අපි මේ පින් අනුමෝදන් කරමු. ස්වාමීන් වහන්සේලා තුන් දිනාගේම ජීවිතවලට මේ සීල කුසල ශක්තිය හේතුපනිශ්‍රේ